අදනේ දරුවනි අපි දැන් පසුගිය පාඩම් තුලින් අපි කතා කරමින් එන්නේ උසස් පෙළ ගිණුම් කරන විෂය ධාරාවේ ඉතාමත් වැදගත් පාඩම් ඒකකයක් වන බැංකු සසුදුම් ප්‍රකාශන පිළිල කිරීම පිළිබඳව. අපි එහිදී දැන් මේ වන විට අභ්‍යාස 8ක් දක්වා කතා කරලා තිබෙනවා බැංකු සසුදුම් විස්තර පිළිල කිරීම සම්බන්ධව සිද්ධාන්ත කරුණු සමග අපි තවදුරටත් මේ පාඩම ඉදිරියට සාකච්ඡා කරමු. මෙතින්දි ළමයි අපි දුටුවා බැංකු සසුදුම් ප්‍රකාශනයක් පිළිල කිරීමේදී අසමානතාවට හේතු සොයා ගන්නා විට මාසය අවසානයේ මුදල් ගිණුමේ ශේෂය මාසය අවසානයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකිනෙකට අසමාන වන විට හේතු සොයා ගන්නවා. ඒ හේතු වැරදි මගහැරීම් කාල වෙනස්කම් වශයෙන් හඳුනා ගන්නවා. ඒවයින් මුදල් ගිණුමේ තිබෙන වැරදි හා මගහැරීම් හඳුනාගෙන මුදල් ගිණුම සංශෝධනය කරනවා. කාල වෙනස්කම් ගනුදෙනු සහ බැංකුවේ තියෙන දෝෂ හඳුනාගෙන බැංකු සසුදුම් ප්‍රකාශනය පිළිල කරනවා. අපි ඒ හැම අවස්ථාවකදීම පහුගිය සෑදූ ගණන්වලදී හැම අවස්ථාවකදීම මාසයේ ආරම්භක මුදල් ගිණුමේ ශේෂයයි මාසයේ ආරම්භක බැංකු ප්‍රකාශනයේ ශේෂයයි සමානයි කියන එක සමානයි වශයෙන් සලකන අවස්ථාවලදී ගණන් තමයි අපි හැදුවේ. නමුත් ව්‍යාපාරයක කිසියම් මාසයක් අවසාන ශේෂයන් කියන්නේ ඊළඟ මාසයේ ආරම්භක ශේෂයන්. උතර යම් මාසයක අවසාන මුදල් ගිණුමේ ශේෂයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවන්නේද ඊළඟ මාසයේ ආරම්භයේත් එම ශේෂයන් දෙකේ අසමානතාවයක් තිබෙනවා. ඒ වගේම පසුගිය මාසයේ අවසානයේ මුදල් ගිණුමේ හා බැංකු ප්‍රකාශනයේ ශේෂයන් අසමානද එමනම් මේ මාසයේ ආරම්භක ශේෂයන් තුලත් එම වෙනස තියෙනවා. අපි දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ කිසියම් මාසයක් ආරම්භයේදී මුදල් ගිණුමේ ශේෂය සමග බැංකු ප්‍රකාශනයේ ශේෂය අසමාන නම් එවැනි අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව. ළමයි යම් මාසයක් අවසානයේ මුදල් ගිණුම හා බැංකු ප්‍රකාශනයේ ශේෂයන් වෙනස් නම් ඊට බලපාන ප්‍රධාන හේතුන් දෙක තමයි ඉදිරිපත් නොකළ චෙක්පත් හා උපලබ්ධ නොවූ චෙක්පත් පැවතීම. බැංකු දෝෂත් බලපාන වුණාට බැංකු දෝෂ බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒතර නිරන්තරයෙන්ම තියෙන පුළුවන් මාසයක් අවසානයේ හදන බැංකු සසුදුම් පත්‍රයට යන්නේ ඉදිරිපත් නොකළ චෙක්පත් සහ උපලබ්ධ නොවූ චෙක්පත්. එතකොට කිසියම් මාසයක් ආරම්භයේදී මුදල් ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි එකිනෙකට වෙනස් නම් ඊට ප්‍රධානම හේතුව තමයි පසුගිය මාසයේ අවසානයේ උපලබ්ධ නොවූ චෙක්පත් හා පසුගිය මාසයේ අවසානයේ ඉදිරිපත් නොවූ චෙක්පත් පැවතීම. උතර අපි දැන් බලමු පසුගිය මාසයේ අවසානයේ උපලබ්ධ නොවූ චෙක්පත් පසුගිය මාසයේ අවසානයේ ඉදිරිපත් නොකළ චෙක්පත් කොහෙන්ද අපි හඳුනාගන්නේ? පසුගිය මාසයේ අවසානයේ පිළියෙල කළ බැංකු සසුදුම් ප්‍රකාශනය. මොකද ව්‍යාපාර ආයතන බැංකු සසුදුම් ප්‍රකාශන අඛණ්ඩව හදනවා. හැම මාසයක් සඳහාම බැංකු සසුදුම් ප්‍රකාශනයක් සෑදීම කරනවා. උතර පසුගිය මාසයේ අවසානයේ ඉදිරිපත් නොකළ චෙක්පත් තිබුණා නම් පසුගිය මාසයේ අවසානයේ උපලබ්ධ නොවූ චෙක්පත් තිබුණා නම් අනිවාර්යයෙන්ම පසුගිය මාසයේ අවසාන ශේෂයන් දෙක අසමානයි. ඒ නිසා තමයි බැංකු සසුදුම් හදලා සසුදුම් කරලා බැලුවේ ඒකට හේතු මොනවද කියන එක. එතකොට මේ මාසයේ ආරම්භක ශේෂයන් දෙකත් ඒ අනුව අසමාන වෙලා තියෙනවා. එහෙමනම් එක කාරණයක් හිතා ගන්න මෙන්න මෙහෙම. යම් මාසයක් ආරම්භක මුදල් ගිණුමේ ශේෂය ආරම්භක බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග අසමාන නම් ඉන් කියවෙන්නේ පසුගිය මාසයේ අවසානයේ තුල ඉදිරිපත් නොකළ චෙක්පත් හා උපලබ්ධ නොවූ චෙක්පත් තියනවා කියන එකයි. ඒවා අපි හඳුනාගන්නේ පෙර මාසයේ බැංකු සසුදුම් පත්‍රය තුලින් බැංකු සසුදුම් ප්‍රකාශනය තුලින්. දැන් බලමු එම චෙක්පත් මේ මාසයේ කොහොමද ගැලපීම කරන්නට ඕනේ. ළමයි පසුගිය මාසයේ අවසානයේ පැවති ඉදිරිපත් නොකළ චෙක්පත් සහ උපලබ්ධ නොවූ චෙක්පත් බොහෝ වේලාවට මෙම මාසයේ බැංකු ප්‍රකාශනය තුල තියෙන්න පුළුවන්. ඒක තේරුම පසුගිය මාසයේ අවසානයේ පැවති උපලබ්ධ නොවූ චෙක්පත් මෙම මාසය තුළ උපලබ්ධ වෙලා තියෙන්න පුළුවන්. එහෙමනම් ඒවා බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය මාසයේ අවසානයේ පැවති ඉදිරිපත් නොකළ චෙක්පත් මෙම මාසයේ බැංකුවට ඉදිරිපත් වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒවා
මෙම මාසයේ බැංකු ප්‍රකාශනය තුල හර වෙලා තියෙනවා. මෙතෙන්දී පසුගිය මාසයේ අවසානයේ පැවති උපලබ්ධි නොවූ චෙක්පත් හා පසුගිය මාසයේ අවසානයේ පැවති ඉදිරිපත් නොවූ චෙක්පත් ප්‍රවර්තන මාසයේ කියන්නේ මෙම මාසයේ බැංකු ප්‍රකාශනය තුල හරහා බැර වී තිබෙනවා නම් කොටිමකුත් බැංකු ප්‍රකාශනය තුල ඒවා අඩංගු වෙලා තිබෙනවා නම් එම කරුණු තව දුරටත් අසමානතාවයට හේතුවන් වන්නේ නැහැ. පැහැදිලිද? පසුගිය මාසයේ බැංකු සැසඳුම් පත්‍රයේ තිබෙන උපලබ්ධි නොවූ චෙක්පත් මේ මාසේ බැංකු ප්‍රකාශනයට බැර වෙලා තිබෙනවා නම් ඒවා තවදුරටත් අසමානතාවට හේතුවක් නෙවෙයි. පසුගිය මාසයේ අවසානයේ පැවති ඉදිරිපත් නොකළ චෙක්පත් මෙම මාසයේ බැංකු ප්‍රකාශනයට හර වී තිබෙනවා නම් ඒවත් නැවතත් අසමානතාවට හේතුවක් නොවේ. නමුත් පසුගිය මාසයේ අවසානයේ පැවති ඉදිරිපත් නොකළ චෙක්පත් හා උපලබ්ධි නොවූ චෙක්පත් ප්‍රවර්තන මාසයේ බැංකු ප්‍රකාශනය තුලත් අඩංගු නොවන්නේ නම් ඇතුළත් නොවන්නේ නම් අන්න එම චෙක්පත් නැවත අසමානතාවට හේතු වශයෙන් සලකන්නට ඕනේ. පැහැදිලිනේ? පසුගිය මාසයේ බැංකු සැසඳුම් පත්‍රයේ තිබුණු උපලබ්ධි නොවූ චෙක්පත් හා ඉදිරිපත් නොකළ චෙක්පත් ප්‍රවර්තන මාසයේ බැංකු ප්‍රකාශනය තුල ඇතුළත් වෙලා නම් ඒවා තවදුරටත් අසමානතාවට හේතුවක් නෙවෙයි. නමුත් ඒවා මේ මාසේ බැංකු ප්‍රකාශනය තුලත් නැහැ කියන්නේ ඒවා නැවත අසමානතාවයට හේතු විය යුතුයි. එතෙන්දී ඒවා ගලප ගන්න ඕනේ වෙන්නේ මෙහෙම. අපි ඉස්සලාම බලමු ඉදිරිපත් නොකළ චෙක්පත්. පසුගිය මාසයේ අවසානයේ ඉදිරිපත් නොකළ චෙක්පත් තිබුණා කියන්නේ පෙර මාසයක නිකුත් කළ චෙක්පත බැංකුවට තාම ගිල නැහැ. එම චෙක්පත ප්‍රවර්තන මාසයේ බැංකු ප්‍රකාශනය තුලත් නැහැ කියන්නේ එක් තේරුම මේ මාසය තුලත් ඒ චෙක්පත් බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. මොකද චෙක්පතක සාමාන්‍ය වළංගු කාලය මාස 6ක්නේ. දැන් මාස 6ක් තුල ඕනෑම දිනයක චෙක්පත බැංකුවට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. එතකොට ගිය මාසයේ අවසානයේ පැවති ඉදිරිපත් නොකළ චෙක්පතක් ප්‍රවර්තන මාසයේ බැංකු ප්‍රකාශනය තුල හර වී නැහැ කියන්නේ ඒවා තාම බැංකුවට ඇවිල්ලා නැහැ. තාම බැංකුවට ඉදිරිපත් කරලා නැහැ. එහෙමනම් වල මේ මාසේ හදන බැංකු සැසඳුම් පත්‍රයට දැන් බැංකු සැසඳුම් ප්‍රකාශනයට අර එම ගිය මාසේ නිකුත් කරලා මේ මාසෙත් බැංකුවට නොපැමිණි චෙක්පත නැවත ඉදිරිපත් නොකළ චෙක්පත් ලෙසම බැංකු සැසඳුම් ප්‍රකාශනයට යා යුතුයි මේ මාසේ අවසානයේ. තේරුණාද මම නැවත කියන්නද? පසුගිය මාසයේ ඉදිරිපත් නොකළ චෙක්පත් ප්‍රවර්තන මාසයේ බැංකු ප්‍රකාශනයට හර වී නැත්නම් ඒවා බැංකුව ඉදිරිපත් වෙලා නැහැ තවමත්. එම චෙක්පත නැවත මෙම මාසයේ අවසානයේ හදන බැංකු සැසඳුම් විස්තරයට ඉදිරිපත් නොකළ චෙක්පත් ලෙසම ගත යුතුයි. එතෙන්දී මෙන්න මෙහෙම කාරණයක් කියන්න වෙනවා. චෙක්පතක වළංගු කාලය මාස 6යිනේ. එතකොට මේ චෙක්පත තාම මාස 6 ඇතුළත නිකුත් කළ මාස 6 ගත වෙලා නැත්නම් ඒ මාස 6 ඇතුළත හදන ඕනෑම බැංකු සැසඳුම් පත්‍රයකට මේ චෙක්පත ඉදිරිපත් නොවු චෙක්පතක්සේ ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි මාස 6 අවසන් වෙලා නම් එම චෙක්පතේ වළංගු කාලය අවසానයි. එහෙම වෙලා තියෙද්දි ඒ චෙක්පත ඊට පසු කාලයක චෙක්පත බැංකුවට ඉදිරිපත් කළත් බැංකුව ඒ චෙක්පතට සල්ලි ගෙවන්නේ නැහැ. ඒ නිසා චෙක්පතේ වළංගු කාලය තුල චෙක්පත ඉදිරිපත් නොකළහොත් ඒ චෙක්පත අවලංගු වූ චෙක්පතක්සේ සලකන්න ඕනේ. ඒ චෙක්පතේ වළංගුභාවය අහෝසි වෙනවා. දැන් මෙහෙම හිතන්න අපි ජනවාරි මාසේ 10 වෙනිදා චෙක්පතක් නිකුත් කරනවා. හරිද? නිකුත් කළ චෙක්පත ජනවාරි 10. දැන් මෙතන අපි තුමු ජනවාරි 31 මේ චෙක්පත බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් ඒක මොකද්ද? බැංකු සැසඳුම් පත්‍රයට යා යුතු ඉදිරිපත් නොකළ චෙක්පතක් වශයෙන්. පෙබරවාරි 28 බැංකු ප්‍රකාශනය තුලත් මේක නැහැ. එහෙනම් එම මාසෙත් බැංකු ප්‍රකාශනයට යා යුතුයි බැංකු සැසඳුම් ප්‍රකාශනයට යා යුතුයි ඉදිරිපත් නොකළ චෙක්පතක් වශයෙන්. අපි තුමු මාර්තු 10 මේ චෙක්පත බැංකුවට ගියා. එහෙනම් මාර්තු මාසේ බැංකු ප්‍රකාශනය තුල මේක තියෙනවා. එහෙනම් මේක මාර්තු මාසයේ අවසානයේ හදන බැංකු සැසඳුමට නැවත ඉදිරිපත් නොකළ චෙක්පතක් නොවේ. තේරුණානේ? ජනවාරි පෙබරවාරි මාසවල ඉදිරිපත් නොකළ චෙක්පත් මාර්තු මාසයේ ඉදිරිපත් වුණානේ. දැන් ඉදිරිපත් නොකළ චෙක්පත වශයෙන් දැන් තවදුරටත් යන්නේ නැහැ. අපි තුන් මේ චෙක්පත ජනවාරි 10 නිකුත් කළේ. ඒතර මාස 6 අවසන් වෙන්නේ 7 වෙනි මාසේ 10 වෙනිදා නේ.
එදා දක්වා හදන බැංකු සසුදුම් වලදී මේ චෙක්පත් බැංකුවට ඉදිරිපත් වෙලා නොතිබුණා නම් හැමදාම ඉදිරිපත් නොකළ චෙක්පත්. හැබැයි 7:31 ජූලි මාස 31 වෙනිදා හදනවා බැංකු සුදුමක්. ඒ වන විටත් මේ චෙක්පත බැංකුවට ගිහින්නේ නැහැ. හැබැයි දැන් ඒ වෙනකොට චෙක්පතේ වළංගු කාලය අවසానයි. 7:10 1:10 නම් නිකුත් කළේ 7:10 වළංගු කාලය අවසానයි. උතර 7 වෙනි මාස 31 වෙනිදා වන විටත් චෙක්පත බැංකුවට ගිහින් නැත්නම් තවදුරටත් මේ චෙක්පත ඉදිරිපත් නොකළ චෙක්පතක් වශයෙන් අපි සලකන්නේ නැහැ. ඉදිරිපත් කරත් බැංකු සල්ලි ගවන්නේ නැහැනේ. එහෙනම් මොකද්ද මේක? අවලංගු කළ චෙක්පතක්. එහෙමනම් ඔයාලා 1:10 නිකුත් කළ චෙක්පත 7:10 දක්වා බැංකුවට ඉදිරිපත් කළා නැත්නම් 7 වෙනි මාසයේ අවසානයේ ජූලි 31 වෙනිදා මේක අවලංගු කළ චෙක්පතක්සේ සංශෝධිත මුදල් ගිණුමට හර කරන්න ඕන. චෙක්පත නිකුත් කළා මුදල් ගිණුම බැරනේ. අවලංගු කළා කියලා පොදු ජර්නලයේ මූලික සටහනක් ඇතුළත් කරලා සංශෝධිත මුදල් ගිණුමට හර කරන්න ඕන. එහෙනම් පැහැදිලි නේද? පසුගිය මාසවල චෙක්පත් ගන්නකොට ඉදිරිපත් නොකළ චෙක්පත් මේ මාසේ බැංකු ප්‍රකාශනය තුලත් අන්තර්ගත වෙලා නම් හරිය දාගන්නවා. අන්තර්ගත නොවී නම් අසමානතාවට හේතුවක්. චෙක්පතේ වළංගු කාලය මාස 6ක් නිසා ඒක මාස 6ක් යනතුරුම ඉදිරිපත් නොකළ චෙක්පත්සේ ගන්න පුළුවන්. නමුත් දින වකවානු පැහැදිලිව දී තිබෙනවා නම් මාස 6 අවසන් වෙලා නම් ඒක අවලංගු චෙක්පතක්සේ සලකන්න ඕනේ මාස 6න් පස්සේ. ඔය තමයි පෙර මාසයේ ඉදිරිපත් නොකළ චෙක්පත් ගැලපීම කරන ආකාරය. අපි ඊළඟට බලමු පෙර මාසයේ උපලබ්ධ නොවූ චෙක්පත්. එතෙන්දිත් මෙහෙමයි කියන්න තියෙන්නේ. පසුගිය මාසයේ බැංකු සසුදුම් පත්‍රයේ උපලබ්ධ නොවූ චෙක්පත් තියෙනවා කියන්නේ ගිය මාසයේ අවසානයේ තැන්පත් කළ චෙක්පත් උපලබ්ධ වෙලා නැහැ කියන එකයි. ඒවා බොහෝ වේලාවට මේ මාසයේ බැංකු ප්‍රකාශනය තුල බැර වෙලා තියෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය චෙක්පතක් නිෂ්කාශනය වීමට ගත වෙන දින කිහිපයක් සමහරක් වෙලාවට රටේ අයහපත් වාතාවරණයක් තිබුණොත් බැංකු නුවාඩු ගොඩක් වැටලා නම් ඒක සමහර සති දෙකක් තුනක් මාසයක් වෙන්නත් පුළුවන්. එතකොට පසුගිය මාසයේ අවසානයේ උපලබ්ධ නොවූ චෙක්පත් බොහෝ වෙලාවට මේ මාසේ බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙන්න පුළුවන්. බැර වෙලා තිබෙනවා නම් ඒක තවදුරටත් අසමානතාවට හේතුවක් නෙවෙයි. නමුත් පසුගිය මාසයේ උපලබ්ධ නොවූ චෙක්පතක් මේ මාසේ බැංකු ප්‍රකාශනය තුලත් නැහැ. බැර වෙලා නැහැ. එහෙමනම් එතින්දී ඒක නැවත අසමානතාවට හේතුවක්සේ ගන්නට ඕනේ. එතන ගැනීමේදී එය නැවතත් උපලබ්ධ නොවූ චෙක්පතක්සේ හඳුනා ගන්නත් පුළුවන්. බැංකු දෝෂයක් වශයෙන් හඳුනා ගන්නත් පුළුවන්. අපි තුන් පහුගිය මාසේ අවසාන භාගයේ තැන්පත් කළ චෙක්පතක් නම් ඒක මේ මාසේ අවසාන වෙනකොටත් බැංකු ප්‍රකාශනයට බැර වෙලා නැත්නම් නැවතත් ඒ උපලබ්ධ නොවූ චෙක්පතක්සේ හඳුනා ගැනීම වරදක් නැහැ. නමුත් මීට මාස කිහිපයකට කලින් තැන්පත් කළ චෙක්පතක් තවම මාස දෙකක් තුනක් ගත වෙලා තවමත් බැංකු ප්‍රකාශනයට බැර වෙලා නොතිබෙන්න බෑ. බැර වෙලා නැහැ කියන්නේ එහෙමනම් ඒක උපලබ්ධ නොවූ චෙක්පතක් නෙමෙයි, නිෂ්කාශන කටයුතු අවසන් වීමට ගත වූ චෙක්පතක් නෙවෙයි, අවසන් නොවීමට ගත වූ චෙක්පතක් නෙවෙයි. ඒක බැංකු දෝෂයක්. දැන් බැංකු දෝෂයක්සේ හඳුනාගෙන බැංකු සසුදුම් පත්‍රය ඇතුළත් කළ යුතුයි. පැහැදිලිද? පසුගිය මාසයේ අවසානයේ පැවති උපලබ්ධ නොවූ චෙක්පත් ප්‍රවර්තන මාසයේ බැංකු ප්‍රකාශනයට බැර වී තිබෙනවා නම් නැවත අසමානතාවට හේතුවක් නෙවෙයි. පසුගිය මාසයේ බැංකු සසුදුම් පත්‍රයේ පැවති උපලබ්ධ නොවූ චෙක්පතක් ප්‍රවර්තන මාසයේ තුලත් බැංකු ප්‍රකාශනයට බැර වී නොමැති නම් අන්න අසමානතාවට හේතුවක්. එක්කෝ ඒක තවදුරටත් උපලබ්ධ නොවූ චෙක්පතක් සේම බැංකු සසුදුම් පත්‍රයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතනවා මේක දැන් උපලබ්ධ වීමට ගත වූ කාලය ගොඩක් අවසන් වෙලා ඉවරයි. ඒත් තාම නැත්නම් මේක බැංකු දෝෂයක් විය හැකියි. බැංකුව අපේ ගිණුමට බැර කළා නැහැ. සමහරට ඒක වෙන කෙනෙක්ගේ ගිණුමට බැර වෙලා වෙනත් තියෙන්න පුළුවන්. එහෙමනම් අපි බැංකුවේ විමසන්න ඕනේ. ඉතින්ද අපේ පැත්තෙන් අපි කරන්නේ ඒක බැංකු දෝෂයක්සේ සලකලා බැංකු සසුදුම් පත්‍රයට ගලපන එක. පැහැදිලි නේද? හරි. එහෙමනම් ඔන්න ඔය ආකාරයට තමයි ආරම්භක ශේෂයන් එකිනෙකට අසමාන වුණාම ගැලපීම් කරන්නේ. ඒතර ආරම්භක ශේෂයන් අසමාන වූ පමණින් ඒ වෙනස අසමානතාවට හේතුවක් වශයෙන් අපි ගන්නෙ නැහැ. ඒ වෙනස එහෙම තියෙද්දී ඒකෙන් අපිට දෙනවා ඉංගියක් පෙර මාසයේ අවසානයේ උපලබ්ධ වූ චෙක්පත් ඉදිරිපත් වූ චෙක්පත් තියෙනවා කියන එක. එය පසුගිය මාසයේ බැංකු සසුදුම් විස්තරය තුලින් හඳුනා ගන්න පුළුවන්. එම චෙක්පත් දෙවර්ගය අර මම දැන් ඉස්සෙල්ලා පැහැදිලි කළ ආකාරයට මේ මාසේ බැංකු ප්‍රකාශන තුල තිබේද නැද්ද කියලා බලන්න. තිබේ නම් ආයි ගැටලුවක් නෑ. නොතිබේ නම් ඒක ගලප ගන්න ඕනේ. ඉදිරිපත් නොකළ චෙක්පත් වශයෙන් හා උපලබ්ධ වූ චෙක්පත් වශයෙන් නැවත ගැලපීම කරන්න ඕනේ. පැහැදිලි නේද? හොඳයි. දැන් අපි බලමු එහෙමනම් අභ්‍යාස කරන්න අභ්‍යාස අංක 9. බලන්න මාළනීගේ ව්‍යාපාරය 2020 අප්‍රේල් මාසයේ මුදල් ගිණුමේ
සාරාංශයක් අපිට දෙනවා. මුදල් පාලනය කිරීමේ සාරාංශයක් ආරම්භක ශේෂය 7200යි. මුදල් ලැබීම් තියෙනවා 36000ක්, ගෙවීම් තියෙනවා 37040ක්. අවසාන ශේෂය 6160යි. මේක අයිරාවද වාසිදායකද? වාසිදායක ශේෂයක්. මුදල් ගෙවීම හර ශේෂය කියන වාසිදායක ශේෂයක්නේ. ඊට පස්සේ බලන්න බැංකු ප්‍රකාශනය අනුව අප්‍රේල් මාසයේ ආරම්භක ශේෂය 5800ක්ලු. බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය 5800යි. වාසිදායක ශේෂයද අවසාන ශේෂය 6500ක වාසිදායක ශේෂයද වේ. බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය 5800ක් තිබිලා තිනවා. අවසාන ශේෂය 6520ක් තිබිලා තියෙනවා. අපිට බලන්න මුදල් ගිණීමේ ආරම්භක ශේෂය කීයද තිබුණේ? 7200. අපිට පැහැදිලි එහෙනම් මුදල් ගිණීමේ ආරම්භක ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය අසමානයි මේ. මෙතන තියෙන 7200යි බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය කියන්නේ 5800. දැන් මොකද්ද මේක හේතුව? මාසයේ ආරම්භක ශේෂයන් දෙක අසමාන නම් ඒකෙන් අපිට මොකද්ද කියාපාන්නේ? අනිවාර්යයෙන්ම පෙර මාසයේ උපලබ්ධ වූ චෙක්පත් ඉදිරිපත් වූ චෙක්පත් තියෙනවා කියන එකයි. ඒ ගැන විස්තර දෙවි අපිට. අවසාන ශේෂය බැංකුවේ තියෙන 6520යි. මුදල් ගිණීමේ අවසාන ශේෂය කීයද? 6160යි. ඒතර අවසාන ශේෂයන් දෙකත් අසමානයි. ඒක අපි දන්නවා. ආරම්භක ශේෂයන් දෙකත් අසමානයි. අපි බලමු ගිය මාසේ ඉදිරිපත් නොකර චෙක්පත් උපලබ්ධ වූ චෙක්පත් කොහොමද තියෙන්නේ කියලා. ඊළඟට කියනවා පසුව පහත් සඳහන් කරුණු සොයාගෙන තියෙනවා. 1 අප්‍රේල් මාසයේ අපි ඉන්නේ මොන මාසෙද මේ? අප්‍රේල් මාසයේ. අපි මේ සැසඳීම කරන්නේ අපි මේ වාර්තා හදන්නේ අප්‍රේල් මාසයේ වෙනුවෙන්. අප්‍රේල් මාසයේ බැංකු ප්‍රකාශනයේ ඇතුළත් වී ඇති නමුත් මුදල් ලැබීම් හෝ ගෙවීම් ජර්නල් තුල ඇතුළත් නොවූ අයිටම්. බැංකු ප්‍රකාශනයේ තියෙන මුදල් පොතේ නැතිව මුදල් ලැබීම් ජර්නලේ මුදල් ගෙවීම් ජර්නලේ නැතිව තියෙනවා 3ක්. නිත්‍ය නියෝග මත ගෙවීම් රක්ෂණ, නිත්‍ය නියෝග ලැබීම් ලාභාංශ, බැංකු ගාස්තු. මෙතන මගහැරීම් 3ක්. මුදල් ගෙවීමේ මගහැරීම්. ඒවා අනිවාර්යයෙන්ම සංස්කෘත මුදල් පොතට යා යුතුයි. 2 මාර්තු මාසය තුල මාර්තු වෙන ගිය මාසේ මාර්තු මාසය තුල නිකුත් කරන රුපියල් 10ක චෙක්පත අප්‍රේල් මාසයේ අවසාන වන තෙක්ම ඉදිරිපත් වෙලා නැහැ. ඔන්න බලන්න. මාර්තු මාසයේ ඉදිරිපත් නොකළ චෙක්පතක් තියෙන රුපියල් 10ක්. අප්‍රේල් මාසයේ නිකුත් කළ චෙක්පතක් තියෙන රුපියල් 2000ක්. මේ දෙකම අප්‍රේල් 30 වන විටත් බැංකු ප්‍රකාශනට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ බැංකුවට ඉදිරිපත් කළා නැහැ. ඉදිරිපත් නොවු චෙක්පත් හැබැයි එකෙන් 10ක් මතක තියාගන්න. මේක මොකද්ද? පෙර මාසෙනේ. ඒ කියන්නේ පෙර මාසයේ බැංකු සැසඳුම් පත්‍රයේ තිබිලා තියෙනවා 10ක චෙක්පත් ඉදිරිපත් නොවු චෙක්පත් කියලා. ඒ චෙක්පත මේ මාසෙත් බැංකුවට ඇවිල්ලා නැහැලු. ඊළඟට කියලා මාර්තු මාසයේ තැන්පත් කළ රුපියල් 2400ක චෙක්පත අප්‍රේල් මාසයේ නිෂ්කාශනය වෙලා තියෙනවා. ගිය මාසේ මේකත් ගිය මාසේ උපලබ්ධ නොවු චෙක්පතක්. ඒක මේ මාසේ බැංකුවට ඇවිත් තියෙනවලු. ඒ වගේම මේ මාසේ තැන්පත් කළ 4000ක චෙක්පතක් නිෂ්කාශනය වෙලා නැහැ. මේ මාසේ අවසානයේ උපලබ්ධ නොවු චෙක්පත් තියෙනවා මේ මාසට අදාළව 4000ක. පැහැදිලි? අවශ්‍ය වන 2020 අප්‍රේල් මාස සඳහා සංචලිත මුදල් ගෙවීමයි අප්‍රේල් 30 දිනට බැංකු සැසඳුම් විස්තරය. පැහැදිලිනේ? හොඳයි. දැන් මේ අභ්‍යාසයේ විසඳනකොට ඔබ දැක්කා ආරම්භක ශේෂයන් දෙක අසමාන වෙලා තිබුණා. ඒක අපි ගාන කියනකොට අපි හඳුනාගත්තා පෙර මාසයේ උපලබ්ධ නොවු චෙක්පත් වගේම පෙර මාසයේ ඉදිරිපත් නොකළ චෙක්පත්ත් තිබුණා. ඊළඟ මේ මාසයේ අවසාන ශේෂයන් දෙකත් අසමානයි. ඊට බලපාන හේතු කිහිපයකුත් තිබුණා. අපි ඉල්ලන්නේ සංචලිත මුදල් ගෙවීමයි බැංකු සැසඳුම් ප්‍රකාශනයයි අප්‍රේල් මාසයේ වෙනුවෙන්. නමුත් අපි බලමු පෙර මාසයේ බැංකු සැසඳුම දීලා නැහැ. හැබැයි ආරම්භක ශේෂයන් දෙනවා අසමානයි බව දන්නවා. පෙර මාසයේ චෙක්පත් උපලබ්ධ නොවු චෙක්පත් ඉදිරිපත් නොවු චෙක්පත් දෙනවා. අපිට පුළුවන් තහවුරු කරගන්න පෙර මාසයේ බැංකු සැසඳුම හදලා එම ශේෂයන්ගේ අසමානතාවට ඒ හේතු විතරක්මද බලපාලා තියෙන කියලා තහවුරු කරගන්න පුළුවන්. මම මේක අමතර දෙයක් අපි පෙර මාසයේ බැංකු සැසඳුම් ප්‍රකාශනයත් එහෙම අපි හදාගත්තොත් සරලව දල වශයෙන් පෙර මාසයේ කියන්නේ මාර්තුනේ පෙර මාසයේ මාර්තුනේ නේද බැංකු සැසඳුම බැංකු සැසඳුම් ප්‍රකාශනය තොට පෙර මාසයේ අවසාන කියන්නේ මාර්තු 31 නේ 331 මුදල් ගිණුම අනුව ශේෂය දැන් මේකට එකතු කරන්න ඕනි. ගිය මාසයේ අවසානයේ ඉදිරිපත් නොකළ චෙක්පත් මේක අඩු කරන්න ඕනි පසුගිය මාසයේ උපලබ්ධ නොවු චෙක්පත් නේ.
මේ ප්‍රශ්නේ අහලා තියෙන දෙයක් නෙමෙයි අමතර දෙයක් අපි තහවුරු කරගන්න යන්නේ ගිය මාසේ තත්ත්වය. ඒත් බලන්න ගිය මාසේ මෙතනනේ ගිය මාසේ බැංකු ප්‍රකාශන අනුව ශේෂ දෙනවා 5800යි කියලා දෙනවා. බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය 6520යි. අප්‍රේල් මාසේ තොරතුරු අපිට දෙනවා. ඒතර බලන්න පසුගිය මාසේ අවසානයේ පෙර මාසේ මාර්තු මාසේ බැංකු ප්‍රකාශනයේ ශේෂය අපිට දෙනවා. බැංකු ප්‍රකාශන අනුව ශේෂය තියෙනවා 5800. දැන් අපි දන්නවනේ මෙහෙම දැන් මේකෙදී මේ මුදල් ගුණ අනුශේෂයට ගැලපුවාම උත්තරේ මොකක්ද දෙන්නේ? බැංකු ප්‍රකාශන අනුශේෂයනේ. ඒක අපි දන්නවා. ගාණ දෙනවා 1 කියන ඉතින්. දැන් මුදල් ගිණීමේ ආරම්භක ශේෂය කියත්තේ 7200යි. අපි දන්නවා දැන් මුදල් ගිණීමේ ආරම්භක ශේෂය 7200යි ගිය මාසේ. ඒ කියන්නේ මේ මාසේ ආරම්භක ශේෂය කියන්නේ ගිය මාසේ අවසාන ශේෂයනේ 7200යි. ඉදිරිපත් නොකර චෙක්පත් උපලබ්ධ නොකර චෙක්පත් ගැලපුවාම එන්නේ බැංකු ප්‍රකාශන ශේෂය නේද? උතර බලන්න ගිය මාසේ තොරතුරු අපි ඉස්සෙල්ලාම බලමු. ගිය මාසේ අපිට දෙනවා අප්‍රේල් මාසේ මේ මාස බැංකු ප්‍රකාශනයේ ඇතුළත් වූ තොරතුරු මේ මාසෙනේ. පසුගිය මාසේ නිකුත් කළ රුපියල් 10ක චෙක්පතක් මේ මාසේ බැංකුවට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ පෙර මාසේ ඉදිරිපත් නොකළ චෙක්පත් තිබිලා තියෙනවා කීයක්ද? 10ක්. අපි බලමු මේක ගලපලා ඉදිරිපත් නොකළ චෙක්පත් තිබුණා අපි දාන 10ක්. මේ ගිය මාසේව. ඊට පස්සේ බලන්න මාර්තු මාසේ තැන්පත් කළ 2400 චෙක්පත් මේ මාසේ නිෂ්කාශනය වෙලා. ඒ කියන්නේ ගිය මාසේ උපලබ්ධ නොවන චෙක්පත් තිබුණා 2400ක්. බලන්න අපි එක දාමු. උපලබ්ධ නොවන චෙක්පත් 2400ක්. ඒක අඩු වෙනවනේ. හරි. දැන් බලන්න මේ කාරණු ගැලපුවාම උත්තරේ කී දෙන්නේ කියලා. 7200යි ගිය මාසේ අවසානයේ මුදල් ගිණීම ශේෂය 10ක් එකතු වුණා උත්තර 8200යි. කී 2400 අඩු වෙන්න ඕනේ නේද? ගිය මාසේ අවසානයේ බැංකු ප්‍රකාශන අනුශේෂය කීයද 5800. බලන්න ඒක හරියද කියලා. මෙතින් ගිය මාසේ අවසාන ශේෂය කියන්නේ මේ මාසේ ආරම්භක ශේෂය 5800යි. එහෙනම් පැහැදිලි මේ ගිය මාසේ මම බැංකු සතුටුම හදලා පෙන්වුවා ඔයාලට පෙර මාසයේ තිබිලා තියෙන චෙක්පත් දෙකක් උපලබ්ධ නොවු චෙක්පත් 2400ක් ඉදිරිපත් නොවු චෙක්පත් 1000ක්. ඒ දෙක විතරමයි තිබිලා තියෙන්නේ. ගැලපුවාම මුදල් ගිණීම ශේෂයට ගිය මාසේ අවසානයේ බැංකු ප්‍රකාශන ශේෂය විත් තියෙනවා. හරි. දැන් මේ මාසේ අපෙන් අහන්නේ මොනවද? සංචෝිත මුදල් ගිණුම සහ බැංකු සසුදුම් ප්‍රකාශනය. අපි එන රූල් කරන මුලින්ම සංචෝිත මුදල් ගිණුමක් ඔය විදිහට ඊළඟ බැංකු සසුදුම් ප්‍රකාශනය රූල් කරලා අපි ව්‍යාපාරිකගේ නම මොකද්ද? මාළනීගේ ව්‍යාපාරය නේද? එහෙනම් බැංකු සසුදුම් විස්තර රූල් කරන්න ඕනේ. රූල් කළා පොඩි ලියමු මෙහෙම. මාළනීගේ ව්‍යාපාරය 2020 අප්‍රේල් 30 දිනට නේද? බැංකු සසුදුම් ප්‍රකාශනය. මේක උඩින්ම ලියනවා සංශෝධිත මුදල් ගිණුම අනුව ශේෂය. මේකට අපි එකතු කරනවා ඉදිරිපත් නොකළ චෙක්පත්නේ අඩු කරනවා එකතු වෙන ඉදිරිපත් නොකළ චෙක්පත්නේ අඩු කරන්නේ උපලබ්ධ නොවු චෙක්පත්නේ හරි නේද? රයිට්. එතකොට දැන් බලමු එමුනම් තොරතුරු නැවත ගලප ගන්න. එකිනෙකට යන් මුදල් ගිණීම තියෙනවා ආරම්භක ශේෂය අපි දැන් මේ පෙර මාසයේ බැංකු සද්දුමට අපි නිකන් හැදුවේ ඒක දැනගන්න. ලැබීම් ගෙවීම් හර බැල කරලා අවසාන ශේෂය කීයද 6160යි. මේ අවසාන ශේෂය තමයි අපි දාන්නේ කොහරද? සංශෝධිත මුදල් ගිණීමට ආරම්භක ශේෂය වශයෙන් නේද? සංශෝධිත මුදල් ගිණීමේ මුලින්ම දා ගන්නට ඕනි 4.30 ශේෂය 6160යි.
6160. ඊට පස්සේ බලන්න අප්‍රේල් මාසේ බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය 5800 හරි 6520 අවසන් ශේෂය අපි ඒක බලමු උත්තරය වශයෙන් එනවද කියලා. මෙන්න අසමානතාවට හේතු. එක අප්‍රේල් මාසයේ බැංකු ප්‍රකාශනයේ ඇතුළත් වී ඇති නමුත් මුදල් ගිණුම් වල වාර්තා වෙලා නැති ගණුදුරු තුනක් තියෙනවා. මේ තියෙන මගහැරීම් මොනවද? නිත්‍ය නියෝග මත ගෙවීම් රක්ෂණ 10. ඒක මුදල් ගිණුම ලියනවා හරිද බැරද? බැර වෙන්න ඕන. මුදල් සංශෝධිත මුදල් ගිණුමට ආයතී බැර පැත්තට රක්ෂණ දැන් නිත්‍ය නියෝග කියලා කොහොමද කමන්නේ? රක්ෂණ කියලා කොහොමද කමන්නේ? 10යි. ඊළඟට නිත්‍ය නියෝග ලැබීම් ලාභාංශ 2560යි. ලාභාංශ ලැබීමක්නේ මුදල් ගිණුම හර වෙන්න ඕනේ. 2560 දැන් මේවා එහෙම වෙන්නේ ඇයි කියලා අපි ඉගෙන ගත්ත පහුගිය පාඩම් තුලින් නේද? ඊළඟට බැංකු ගාස්තු 200යි. සංචිත මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. බැංකු ගාස්තු 200ක්. හරිනේ? ඊළඟට මාර්තු මාසේ නිකුත් කළ රුපියල් 10ක චෙක්පත හා අප්‍රේල් මාසේ නිකුත් කළ 2000ක චෙක්පත අප්‍රේල් මාසේ වන තෙක්ම බැංකුවට ඇවිත් නැහැ. ඒ කියන්නේ මේ ගිය මාසේ ඔබ දැක්කනේ ඉදිරිපත් නිකුත් චෙක්පත් තිබුණා 10ක්. මම කියලා දුන්න සිද්ධාන්තය. පසුගිය මාසේ ඉදිරිපත් නිකුත් චෙක්පත් මේ මාසේ බැංකු ප්‍රකාශනය තුළ ඇතුළත් වෙලා නම් අසමානතාවට හේතුවක් නෙවෙයි. අසමත් වෙලා නැත්තම් නැවත අසමානතාවට හේතුවක්. එහෙනම් මේ චෙක්පත මේ මාසේ ඇවිල්ලත් නැහැ. එහෙනම් නැවත බැංකු සසුදුමට යා යුතුයි. ඒතර මේ මාසේ ඉදිරිපත් නිකුත් චෙක්පත් දෙකක් යනවා. එකක් ගිය මාසේ චෙක්පත 10යි මේ මාසේ 2000යි. මාර්තු මාසේ තියෙනවා 10ක් අප්‍රේල් මාසේ තියෙන 2000ක් නේ. අපි දෙකම ලියමු මෙහෙම වෙන්වෙන්ව. ඉදිරිපත් නිකුත් චෙක්පත් වල ලියමු. එහෙම මාර්තු ගිය මාසෙක තියෙනවා 1000ක් අපෝ අප්‍රේල් 2000යි. તો ඔක්කොම ඉදිරිපත් නිකුත් චෙක්පත් තුනක් තියෙනවා. මේ දෙකක් තියෙනවා. දෙක එකතු 3000යි. ගිය මාසෙකයි මේ මාසෙකයි. તો ගිය මාසෙක නැවත මේ මාසෙට ආවා. ඊළඟට කියනවා මොකද්ද? මාර්තු මාස තැන්පත් කළ 2400ක චෙක්පත අප්‍රේල් මාසේ නිෂ්කාශනය වෙලා. අර පහුගිය මාසෙ තිබුණ උපලබ්ධ වූ චෙක්පත ඒක මේ මාසේ බැංකුවට ඇවිත් නම් නැවත ගැටලුවක් තියෙනවද? නැහැ. අප්‍රේල් මාසේ නිකුත් කළ චෙක්පත් වලින් 4000ක චෙක්පත් නිෂ්කාශනය වෙලා නැහැ. පෙර මාසයක නිෂ්කාශනය වෙලා. දැන් මේ 2400 ඔබ දැක්කා මේ මාසේ බැංකු සසුදුමේ තිබ්බනේ මේ තියෙන්නේ. මේක මේ මාසේ බැංකුවට ඇවිත්. දැන් මේක ඇවිත් තිබුණේ නැහැ. මේක ගියා නැවත බැංකු සසුදුමට මේක ඇවිත්. ඒක නෑ කියන්නේ නැහැ. මේ මාසේ උපලබ්ධ වූ චෙක්පත් තියෙනවලු කීයක්ද? 4000ක්. ඒක යනවා නැවත බැංකු සසුදුම් පත්‍රයට. උපලබ්ධ වූ චෙක්පත් අප්‍රේල් මාසේ තමයි මේ තියෙන්නේ 4000ක්. අප්‍රේල් කියලා ලියුවා දැනගන්න. ඒතර උපලබ්ධ වූ චෙක්පත් එකයි තියෙන්නේ. අප්‍රේල් මාසෙක විතරයි. මාර්තු මාසෙක උපලබ්ධ වෙලා මේ මාසෙනේ. හරි. ඒතකොට බලන්න වෙනත් තොරතුරු තියෙනවද කියලා? වෙන තොරතුරු නැහැ. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් දැන් අපිට පුළුවන් මුදල් ගිණුම සංශෝධනය කරලා ශේෂය ගන්න. බලන්න මුදල් ගිණුම සංශෝධනය කළාම ඒ අවසාන ශේෂය කීයක් එනවද? අර පැත්ත බිඳුවයි 6 12 එකක් ඉතුරුයි 6යි 7යි අර එකතු 8720යි නේද? 8720 අර පැත්ත දෙන්න බලන්න වෙනස කීයද කියලා බිඳුවයි 2යි 5යි 7520යි නේද? මේ තමයි ශේෂය. පහළට ගෙනාවා ශේෂය ඉහළට ගෙනාවා 7520. ඒ කියන්නේ මුදල් ගිණුම සංශෝධනය කළාම නිවැරදි ශේෂය අප්‍රේල් 30 වෙනිදාට 7520යි. මේක අපි ඇතුළත් කරමු බැංකු සසුදුම් ප්‍රකාශනයට. මුදල් ගිණුම ශේෂය 7520යි වාසදායක ශේෂයක් තියෙන්නේ. එතනට අපි ගලප ගන්නවා ඉදිරිපත් වූ චෙක්පත් හා උපලබ්ධ වූ චෙක්පත්. ඉදිරිපත් වූ චෙක්පත් දෙකක් තියෙනවා. දෙක එකතුව 3000යි. දැන් උත්තරේ 10520යි. අඩු වෙන තියෙනවා උපලබ්ධ වූ චෙක්පත් තියෙනවා 4000ක්. 4000 අඩු කළාම බලන්න උත්තරේ කීයද කියලා. 10520 4000 ගියාම 6520යි. මේ මොකද්ද බැංකු ප්‍රකාශන යනු ශේෂය.
අපිට බලන්න පුළුවන් අපිට බැංකු ප්‍රකාශන ශේෂය දීලා තිබුණා බලමු කීයද කියලා. ඉතින් ගණන දීලා තිබුණා නේද අපිට? ඉතින් මාසයේ අවසානයේ බැංකු ප්‍රකාශන ශේෂය 6520යි. අපි හදපු දැන් අපි හදපු බැංකු සසුදුම් පත්‍රයේ අවසාන උත්තරය වශයෙන් ආවෙත් කීයද? 6520යි. එහෙනම් අපි ගණන සෑදුවා සම්පූර්ණයෙන්ම නිවැරදි. ගිය මාස චෙක් පතුත් මේ මාසේ තිබුණා අපි සම්බන්ධ කරගත්තා නිවැරදි ආකාරයට. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ අභ්‍යාස අංකයට. බලන්න අභ්‍යාස අංක 10. පහත සඳහන් තොරතුරු සීමිත කල්යාණ ව්‍යාපාරයට අදාළ වේ. මේ තොරතුරු සීමිත කල්යාණ කියන ව්‍යාපාරය වෙනුවෙන් අපිට ඉදිරිපත් කර තිබෙනවා. 1. 2000 මාර්තු මාස සඳහා වූ බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශනය දිනය විස්තරය හර කිරීම බැර කිරීම ශේෂය තියෙනවා. හරිනේ? පේනවනේ? මාර්තු 31 අවසාන ශේෂය කීයද? 20000යි. මේක තමයි අවසාන ශේෂය 20000 කියලා කියනවා. හරිනේ? හොඳයි. ඊට පස්සේ බලන්න 2. පෙබරවාරි මාසයේ නිකුත් කළ චෙක්පත් වලින් 6000ක චෙක්පත. චෙක්පතේ අංකයක් දෙනවා 532යි 451 හා රුපියල් 8000ක චෙක්පත 532යි 455 වූ චෙක්පත් 2000 මාර්තු 1 දින වන විටත් ගෙවීම සඳහා ඉදිරිපත් කර නොතිබුණි. මාර්තු 1 වෙනකොටත් ඒවා ඉදිරිපත් වෙලා නැහැලු. කියන්නේ මාර්තු 1 දිනට ඉදිරිපත් නොවු චෙක්පත්. ලාභාංශ ස්ථාවර නියෝග අගරු චෙක්පත් වාර්තා කිරීමට පෙර 2000 මාර්තු 31 දිනට මුදල් පොතේ ශේෂය 12000. ඒ කියන්නේ මාර්තු අවසාන ශේෂය. අරවා මාර්තු ආරම්භක. මාර්තු මාස තුල නිකුත් කළ චෙක්පත් වල 7000ක චෙක්පත් අංකයක් ඔබට දෙනවා. මාර්තු 31 වන විටත් ඉදිරිපත් වෙලා නැතිබුණි. මාර්තු මාස තුල තැන්පත් කළ රුපියල් 2000ක චෙක්පත මාර්තු 31 වන විටත් උපලබ්ධ වෙලා නැහැ. දැන් මෙතන තියෙනවා තොරතුරු ගොඩක්. පෙර මාසයේ හා මේ මාසයේ නිකුත් කළ චෙක්පත් උපලබ්ධ වූ චෙක්පත් ඉදිරිපත් නොවු චෙක්පත් ආදී විස්තර. දැන් මේ තොරතුරු දෙලා බලන්න අපෙන් අහනවා අවශ්‍ය වන්නේ 2020 මාර්තු 31 දිනට සංශෝධිත මුදල් ගිණුම. මාර්තු 31 දිනට. අපේ මාසය වෙන්නේ මාර්තු මාසයේ. මේ බැංකු සසුදුම් හදන්නේ මාර්තු මාසයට. සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය උපයෝග කරගෙන 2000 මාර්තු මාසය සඳහා බැංකු සසුදුම් විස්තරය සාදන්න. දැන් මෙතන ඔබ දැක්ක මෙතනත් ආරම්භක පසුගිය මාසවල චෙක්පත් තිබුණා. පසුගිය මාසවල උපලබ්ධ වූ චෙක්පත් පසුගිය මාසයේ ඉදිරිපත් නොවු චෙක්පත් ගැන කියවුණානේ. ඒ කියන්නේ ආරම්භක ශේෂයෙන් අනිවාර්යයෙන්ම අසමාන තත්ත්වයක් තියෙනවානේ. අපි ඉස්සලාම ගන්නේ අහලා තියෙන දේවල් රූල් කරගමු. සංශෝධිත මුදල් ගිණුමක් රූල් කරගන්න. ඒකම රූල් කරගන්න ඕනි බැංකු සසුදුම් ප්‍රකාශනය. පොඩින් දෙනවා ව්‍යාපාරිකගේ නම සීමිත කල්යාණ ව්‍යාපාරය 2020 මාර්තු 31 දිනට බැංකු සසුදුම් ප්‍රකාශනය. මේක උඩින්ම ගන්නේ සංශෝධිත මුදල් ගිණුම අනුව ශේෂය කියලා මුලින්ම ලියා ගන්නවා. පස්සේ එනවා එකතු කළා. එකතු කරන්නේ අනිවාර්යයෙන්ම ඉදිරිපත් නොකර චෙක්පත් නේ. පස්සේ දාගමු. පස්සේ අඩු කළා. ප්‍රධානවශයෙන් අඩු වෙන්නේ මොනවද? උපලබ්ධි නොවු චෙක්පත් නේද? මුදල් ගිණුමේ ශේෂයෙන් පටන් ගන්නකොට ඉදිරිපත් නොකර චෙක්පත් එකතු කරලා උපලබ්ධ නොවු චෙක්පත් අඩු වෙනවා. දැන් අපි යමු එහෙමනම් අභ්‍යාසයට නැවත මුලින් ඉඳන් එමු. ගණන් කියනවා පාසදාන් තොරතුරු කල්යාණ ව්‍යාපාරය තියෙන්නේ බැංකු ප්‍රකාශනය. දැන් බැංකු ප්‍රකාශනය ඔබ දැක්කා මාසයේ ආරම්භක ශේෂය 15000යි අවසන් ශේෂය 20000යි. එතකොට දැන් මේ තොරතුරු දීලා තියෙනවා. දෙවෙනි කාරණේ ඔබට දෙනවා පෙබරවාරි මාසයේ නිකුත් කළ චෙක්පත් 6000යි 8000යි මේ වරටත් ඉදිරිපත් වීම සඳහා මේ මාසෙට ඉදිරිපත් වෙලා නැහැ කියලා. අපිට බලමු මේ චෙක්පත් දෙක මේ මාසෙට ආවේ නැද්ද කියලා. 532යි 451 6000යි. ගිය මාසේ නිකුත් කරලා තියෙන්නේ. දැන් මේ මාසේ බැංකු ප්‍රකාශනට ආව නම් බැංකු ප්‍රකාශනේ තියෙන්න ඕනේ. 532යි 451
පෙබරවාරි මාසේ නිකුත් කළ චෙක් පත්‍රයේ අංක 532 450 රුපියල් 6000 සහ 8000ක චෙක් පත් 2000 මාර්තු 1 දිනට උපලබ්ධ වෙලා තිබුණේ නැහැ. ඉදිරිපත් කර තිබුණේ නැහැ මාර්තු 1 දිනට. හොඳට මතක ගන්න. මාර්තු 1 කියන්නේ ගිය මාසේ අග. ඒ ගිය මාසේ අග ඉදිරිපත් වූ චෙක් පත් දෙකක් තියෙනවා කියලා කියන්නේ. දැන් බලන්න මේ චෙක් පත් දෙක මේ මාසේ බැංකුවට ආවද? ඇවිත් තිබෙනවා නම් මේ මාසේ බැංකු ප්‍රකාශනයේ හර කිරීම වල තියෙන්න ඕනේ. 6532 451 බලන්න තියෙනවද කියලා මේ මාසේ බැංකු ප්‍රකාශනය තුල මේ මාසේ බැංකු ප්‍රකාශනය තුල තියෙනවද බලන්න 6532 451 මේ තියෙනවනේ. හරි. එහෙනම් ගිය මාසේ පැවති චෙක් පත් දෙකෙන් එකක් මේ මාසේ බැංකුවට ඇවිත් තියෙනවා. නේද? මොකක්ද මේ චෙක් පත? ගිය මාසේ පැවති මෙන්න මේ රුපියල් 6000ක චෙක් පත මේ චෙක් පත බැංකුවට ඇවිත් තියෙනවා. අනිත් එක 810යි 455. බලන්න ඒක මේ මාසේ බැංකු ප්‍රකාශනය තුල තියෙනවද කියලා. මේ මාසේ බැංකු ප්‍රකාශනය තුල 810 හර වෙලා තියෙනවද? නැහැ. එහෙනම් ඒ චෙක් පත බැංකුවට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ගිය මාසේ ඉදිරිපත් නොවු චෙක් පත් දෙකක් තිබ්බා. දෙකෙන් එකක් බැංකුවට ඇවිත් තියෙනවා මේක බැංකුවට ඇවිල්ලා නැහැ. ගිය මාසේ ඉදිරිපත් නොකළ චෙක් පත් දෙකෙන් එකක් බැංකුවට ඇවිත් තියෙනවා අනික ඇවිල්ලා නැහැ. එහෙනම් ඇවිත් තියෙන චෙක් පත නැවත අසමානතාවට හේතුවක් නෙවෙයි. බැංකුවට හර නොවු චෙක් පත මේ මාසේ නැවත අසමානතාවට හේතුවක්. එහෙනම් මේ 8000ක චෙක් පත නැවත බැංකු සැසඳුමට යන්නට ඕනේ. 532 455. ඉතින් මෙහෙම බැංකු සැසඳුම් පත්‍රයට ඉදිරිපත් නොකළ චෙක් පත් අංක 532යි 455 රුපියල් 8000යි. මේක චෙක් පත. මේක ගිය මාසික. ගිය මාසේ නිකුත් කළා හැබැයි තාම මේ මාසේ බැංකුවට ඉලක්ක නැහැ. පෙබරවාරියේ නිකුත් කළා කියන්නේ මාස 6ක් යනකම් කල් තියෙනවනේ. ඒ අවලංගු චෙක් පතක්සේ සලකන්න වෙන්නේ මාස 6කට පස්සේ. තාම පෙබරවාරි මාර්තුනේ. එන මාර්තු අප්‍රේල් මැයි මාස 6ක් දක්වා එන පුළුවන් මේක ඉදිරිපත් නොවු චෙක් පතක්සේම. මාස 6කට පස්සේ නම් අවලංගු චෙක් පතක්සේ සලකන්න ඕනේ ඉදිරිපත් වුනේ නැත්නම් බැංකුවට. හොඳයි ඊළඟ කාරණේ බලන්න. ලාභාංශ ස්ථාවර නියෝග අගරු චෙක් පත් වාර්තා කිරීමට පෙර 2000 මාර්තු 31 දින මුදල් පොත අනුව ශේෂය 12000. එහෙනම් මුදල් පොතේ ශේෂය අපිට දෙලා තියෙනවා මාර්තු 31 12000 කියලානේ. වාසදායක දාන 331 ශේෂය. අර කාරණා ගලප ගන්න කලින් නේද? 12000. හැබැයි මේ 12000 ඇවිත් තියෙන්නේ ලාභාංශ ගලපලා නැහැ මේකට. ස්ථාවර නියෝග අගරු චෙක් පත් ලාභාංශ ස්ථාවර නියෝග අගරු චෙක් පත්. මේ වටිනාකම් මුදල් පොතට ගිහිලා නැහැ කලින් මුදල් ගිණුමට ගිහිලා නැහැ. දැන් ගලපගමු. බලන්න මේ වටිනාකම් ගන්න බැංකු ප්‍රකාශනයේ. ලාභාංශ කීයද බලන්න. ඉතින් ලාභාංශ 2000යි. බැංකු ප්‍රකාශනයේ බැර තියෙනවා මුදල් ගිණුමට හර වෙලා නැහැ. එහෙනම් මුදල් ගිණුම හර කරන්න ඕනි. ලාභාංශ 2000ක්. තමනොද ලාභාංශ හරිලා ස්ථාවර නියෝග. බලන්න ස්ථාවර නියෝග කීයද කියලා වටිනාකම. දැන් ස්ථාවර නියෝග තියෙනවා 4000ක්. බැංකු සසුදුම් මේ මුදල් ගිණුමට යා යුතු ස්ථාවර නියෝග ගෙවීමක් නේ බැර වෙන්න ඕනේ. ස්ථාවර නියෝග 4000යි. බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙනවා මුදල් ගිණුම බැර වෙලා නැහැ නේද? හරිනේ? ඊළඟට තියෙනවා අගරු චෙක් පත්. අගරු චෙක් පත් කීයද බලන්න. දැන් මේ ලාභාංශ අපි ගලපුවා ස්ථාවර නියෝග ගලපගත්තා. ඊළඟට අගරු චෙක් පත් මෙතින් 3000ක් තියෙනවනේ. මේ 3000ත් බැංකු ප්‍රකාශන හරනේ නම් මුදල් ගිණුම බැර වෙලා නැහැ. මුදල් ගිණුම බැර වෙන්න ඕනේ නේද? අගරු චෙක් පත් කියලා. 3000යි. හරිනේ? හරි. එතකොට ලාභාංශ ස්ථාවර නියෝග අගරු චෙක් පත් වාර්තා කිරීමට පෙර මුදල් ශේෂය දැම්ම 12000 ඒකම විතරක් අපි වාර්තා කළා. ඊළඟට ගන්න හතරවෙනි එක මාර්තු මාසයේ නිකුත් කළ චෙක් පත් වලින් 7000ක චෙක් පත් 532යි 457 මාර්තු 31 වන විටත් ගෙවීම සඳහා ඉදිරිපත් කරන තිබුණේ. ඒ කියන්නේ නැවතත් ඉදිරිපත් නොකළ චෙක් පතක් වශයෙන් ගන්නට ඕනේ 7000 නේද?
532,457 යන්න බැංකු සැසඳුමට එනම් ඉදිරිපත් නොවූ චෙක්පත් අංක 532,457 රුපියල් 7,000. ඒ කියන්නේ බැංකු සැසඳුම් පත්‍රයට. පැහැදිලිනේ? හොඳයි. ඊළඟ කාරණේ බලන්න. මාර්තු මාසේ තැන්පත් කළ රුපියල් 2,000ක චෙක්පත් මාර්තු 31 වන විටත් උපලබ්ධ වෙලා නැහැ. මාර්තු මාසේ තැන්පත් කළ 2,000ක චෙක්පතක් තිබිලා තියෙනවා උපලබ්ධ වෙලා නැහැ. එහෙනම් කොහටද යන්නේ? බැංකු සැසඳුම් පත්‍රයට. එකයි තියෙන්නේ 2,000ක චෙක්පත පමණයි. දැන් උතර බලන්න නැවතත් එහෙනම් ඔබ ඔයාලගේ තොරතුරු අනුව බැංකු ප්‍රකාශනයේ තිබුණු තොරතුරු වලින් මගහැරුණු තොරතුරු ටික කිව්වනේ මේ තොරතුරු තමයි මගහැරලා තියෙන්නේ. අනිත් ඒවා බැංකුවට ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම මොකද අංග සම්පූර්ණ මුදල් ගිණුම දීලා නැහැනේ. තොරතුරු තියෙන අපිට නම් බැංකු ප්‍රකාශනයෙන් අත්තරුණු තොරතුරු තුන දුන්නා. මේවා ඇවිල්ලා තිබුණ නැහැ කොහොම මුදල් ගිණුමට අපි ඒවා ගත්තා. ආරම්භක ශේෂය අසමාන වෙනවට ආරම්භක ශේෂය අසමාන වුණට හේතුව ගිය මාසේ උපලබ්ධ නොවූ චෙක්පත් හා ඉදිරිපත් නොවූ චෙක්පත් මේවත් අපි ගලප ගත්තානේ. දැන් එනම් අපිට තියෙන්නේ වෙන ගලප ගන්න අලුත් දෙයක් නැහැ. එහෙනම් අපිට තියෙන්නේ මුදල් ගිණුම සංශෝධනය කරලා ශේෂය ගන්න. ආරම්භක ශේෂය 12,000යි සංශෝධිත මුදල් ගිණුම. ඒ කියන්නේ මේ මාසේ අවසාන ශේෂය ලාභාංශ වාර්තා වෙලා තිබුණේ නැහැ. ස්ථාවර නියෝග වාර්තා වෙලා තිබුණේ නැහැ. අගරු චෙක්පත් වාර්තා වෙලා තිබුණේ නැහැ. දැන් ගලපුවාම මුදල් ගිණුමේ නිවැරදි ශේෂය එනවා. 12,000 හර 14,000 බැරපතර දැම්මම බලන්න වෙනස කීයද ඉන්නේ කියලා. ශේෂය පාඩ 7,000 ගියාම 7,000 නේ. මුදල් ගිණුම නිවැරදි කරාම ශේෂය එනවා කීයක්ද? 7,000. පැහැදිලිද? ඒක තමයි අපි අරන් යන්න ඕනි බැංකු සැසඳුම් පත්‍රයට සංශෝධිත මුදල් ගිණුම අනුව ශේෂය 7,000 කියලා. ඉදිරිපත් නොකළ චෙක්පත් දෙකක් එනවා. එකක් ගිය මාස එකක් අනික මේ මාස එකක් නේද? මෙතින් චෙක්පත් දෙක එකතු 15,000යි 7,000 15,000 එකතු කළාම 22,000යි උපලබ්ධ වුණු චෙක්පත් 2,000 අඩු වෙන්න ඕනි. දැන් උත්තර එනවා 22,000ක්. මේ තමයි බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂය. අපිට අපේ පිළිතුර නිවැරදි කියලා බලා ගන්න පුළුවන් මොකද අපි ළඟ බැංකු ප්‍රකාශනය තියෙනවා. මෙතන අපු උත්තර 20000යි බලන්න බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය කීයද කියලා. ඉතින් බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය කීයද? 20000යි. පැහැදිලි ශේෂයන් දෙක දැන් ඇවිත් තියෙන නිසා ගණන සෑදුවා නිවැරදි වෙන කරුණු කිසිවක් මේක අදාළ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? දැන් අපි දැනට අභ්‍යාස 10ක් හදලා තියෙනවා බැංකු සැසඳුම් ප්‍රකාශන සම්බන්ධයෙන්. දැන් අපි පාඩමට අදාළව ඉගෙන ගන්න ඕන සිද්ධාන්ත කරුණු සියල්ලම අධ්‍යයනය කළ ඉවරයි. දැන් තවදුරටත් අපි ගණන් කිහිපයක් කරමු වැඩිදුර අවබෝධය සඳහා. බලන්න අභ්‍යාස සංඛ්‍යා 11 ඉස්සලම ගණන කියවමු. ආලෝක සමාගමට අදාළව පහ සඳහන් තොරතුරු ඔබ වෙත දී ඇත. තොරතුරු කිහිපයක් දීලා තියෙනවා. 1 2020 ජනවාරි 31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය. 2020 ජනවාරි මාසේ බැංකු සැසඳුම් විස්තර දෙනවා ඔබට. මුදල් ගිණුම අනුව ශේෂය වාසිදායක 24,000යි එකතු කළා ඉදිරිපත් නොවූ චෙක්පත් දෙකක් තියෙනවා. අඩු කළා උපලබ්ධ නොවූ චෙක්පත් දෙකකුත් තියෙනවා. ජනවාරි 31 දිනට බැංකු ප්‍රකාශන අනුව ශේෂය 17,000යි. ඊළඟට ඔබට දෙනවා 2020 පෙබරවාරි මාසයේ බැංකු ප්‍රකාශනය. පෙබරවාරි මාසයේ අදාළ බැංකු ප්‍රකාශනය. ඒකේ තියෙන ආරම්භක ශේෂය 17,000 වට මතක ඇති කලින් තිබුණු ශේෂයත් අවසන් ශේෂය 17,000යි බැංකු ප්‍රකාශනයේ. චෙක්පත් හර කිරීම සහ බැර කිරීම තියෙනවා. ඊට අමතරව මේක තව කොටසක් තියෙනවා. හර කිරීම බැර කිරීම වලින් පස්සේ අවසාන ශේෂය ඔබට දෙනවා 42,000යි. කියන්නේ පෙබරවාරි 28 වන දිනට බැංකු ප්‍රකාශනයේ කියන ශේෂය 42,000යි. තවත් ඔබට දෙනවා පෙබරවාරි මාසයට අදාළ ලැබීම් සහ ගෙවීම් සම්පූර්ණ විස්තරයක් ඔබට දෙනවා ලැබීම් සහ ගෙවීම්. ඊළඟට හතරවෙනි කාරණය වශයෙන් කියනවා ආලෝක සමාගමේ 2020 පෙබරවාරි 28 දිනට මුදල් ගිණුමේ ශේෂය 20700යි. මේ ගණනය කිරීමේදී මුදල් ගිණුමේ ආරම්භක ශේෂය 24000ක් සටහන් කර තිබුවා. ඒ කියන්නේ ආරම්භක ශේෂය
24,000 සටහන් කර තිබුණේ 42,000ක් ලෙසට. කියන්නේ මුදල් ගිණුමේ වෙච්ච දෝෂයක් ගැන කියන්නේ. අවශ්‍ය වන්නේ 2020 පෙබරවාරි 28 දිනට සංශෝධිත මුදල් ගිණුම සහ පෙබරවාරි 28 වෙනි දිනට බැංකු සැසඳුම් විස්තරය. දැන් මේ ගණනේ ඔබට දෙනවා සවිස්තරාත්මක තොරතුරු මතකයිනේ. පසුගිය මාසේ බැංකු සැසඳුම් විස්තර දෙනවා. ඒ කියන්නේ ගිය මාසේ අවසාන ශේෂයන් සමාන වෙලා නැහැ. ඒ කියන්නේ මේ මාසේ ආරම්භක ශේෂයන් අසමානයි කියන එකනේ. ඊට අදාළ හේතු දෙනවා. ඉදිරිපත් නොකර චෙක්පත් උපලබ්ධ නොවූ චෙක්පත් තියෙනවා ගිය මාසේ බැංකු සැසඳුම් පත්‍රේ. මේ මාසේ බැංකු ප්‍රකාශන දෙනවා. මේ මාසේ මුදල් ලැබීම හා ගෙවීම සම්බන්ධ විස්තර දෙනවා. ඊළඟ අවසානයේ අහන්නේ මුදල් ගිණුම සංශෝධනය කරලා බැංකු සැසඳුම් විස්තරය හදන්න කියලා. අපි ගණන හදන්න ඉස්සෙල්ලාම රුල් කරගන්න ඕනේ. සංශෝධිත මුදල් ගිණුමක් රුල් කරගන්න ඕනේ. ඊට පස්සේ රුල් කරගන්න ඕනේ බැංකු සැසඳුම් ප්‍රකාශනය. මේ විදිහට තීරු දෙකක් සහිතව. උඩින් අපි ලියමු ව්‍යාපාරිකගේ නම ආලෝකා සමාගම 2020 පෙබරවාරි 28 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය. මේක අපි උඩින්ම ලියන්නේ සංශෝධිත මුදල් ගිණුම අනුශේෂය. දන්නේ නැහැ. ඒකට එකතු කරනවා. මොකද අපි එකතු කරන්නේ? ඉදිරිපත් නොකළ චෙක්පත්. අඩු කළා. මොනවද අපි අඩු කරන්නේ? උපලබ්ධ නොවූ චෙක්පත්. ඊට අමතරව තිබුණොත් බැංකු දොස දාන්නට ඕනේ. නේද? හරි. දැන් මේ ගණනේ වෙනසට හේතු දීලා තිබුණේ නැහැ. අපිට හේතු හොයාගන්න වෙනවා. කොහොමද හොයාගන්නේ? පසුගිය මාසේ බැංකු සැසඳුම තුල අඩංගු ශ්‍රේෂ්ඨයන් කරුණු බලනවා මේ මාසේ බැංකු ප්‍රකාශනයට ඇතුළත්ද නැද්ද කියලා. ඇතුළත් නම් හරියට දාගන්නවා. ඇතුළත් නැත්නම් අසමානතාවට හේතුවක්. ඒ වගේම පසුගිය මාසේ මේ මාසේ බැංකු ප්‍රකාශනයේ සමග මේ මාසේ ලැබීම් ජර්නලයේ ගෙවීම් ජර්නලයේ සසඳනට ඕනේ. ඒතර බැංකු සැසඳුම් විස්තර මේ ආකාරයෙන් සංශෝධිත මුදල් ගිණුම මේකේ ආරම්භක ශේෂය දාම ආරම්භක ශේෂය කියන්නේ මේ මාසේ අවසන් ශේෂය ගාණ දීලා තිබුණා මේ තියෙන්නේ. ආලෝක සමාගම 2020 පෙබරවාරි 28 දිනට 20700යි ශේෂය. 2.28 ශේෂය 20700යි. දැන් අපි අසමානතාවට හේතු හොයලා ඒකම අදාළ ස්ථාන වලට අපි අතුලත් කරගමු. බලන්න මුලින්ම තියෙනවා ගිය මාසේ බැංකු සැසඳුම් පත්‍රය මුදල් ගිණුම අනුශේෂයේ වාසිදායක 24000යි ගිය මාසේ අග කියන්නේ මේ මාසේ මුල ශේෂය. ඒකෙත් දෝෂය අතුලත් කිරීමේ වැරද්දක් කරලා තිබුණ එක අපි මේ අවස්ථාවේදී හඳුනගමු. ගිය මාසේ ඉදිරිපත් නොවු චෙක්පත් දෙකක් තියෙනවා. දැන් බලන්න මේ චෙක්පත් මේ මාසේ බැංකු ප්‍රකාශනය තුළ තිබෙනවද? තිබෙනවා නම් ගැටලුවක් නෑ. නොතිබේ නම් නැවත ගැටලුවක් අසමානතාවට හේතුවක් වශයෙන් ගන්න ඕනේ. චෙක්පත් අංක 423 5000යි. බලන්න බැංකු ප්‍රකාශනයට ඉදිරිපත් වල හර වෙන්න එපා. චෙක්පත් අංක 423 5000 මේ තියෙන්නේ. ඒක බැංකුවට ඇවිත් තියෙනවා නේ. එහෙනම් ස්ථාන දෙකටම අපි හරියට දාගමු. ඒක බැංකුවට ඇවිත් තියෙනවා. ඊළඟ චෙක්පත් අංක 427 16000යි. බලන්න බැංකු ප්‍රකාශනයට ඇවිල්ලාද කියලා. 16000ක් චෙක්පත් අංක 427 මේ මාසේ බැංකු ප්‍රකාශනයට එවැනි චෙක්පතක් හර වෙලා නැහැ නේද? ඒ කියන්නේ චෙක්පත මේ මාසේ බැංකුවට ඇවිත් නැහැ. එහෙනම් නැවත අසමානතාවට හේතුවක් නේ. මේක ගිය මාසේ නිකුත් කරලා මේ මාසෙත් බැංකුවට ඇවිල්ලා නැහැ. මේක අසමානතාවට හේතුවක්. ඊට පස්සේ බලමු උපලබ්ධ වූ චෙක්පත් උපලබ්ධ නොවූ චෙක්පත් බලන්න මේ මාසේ බැංකුවට ඇවිත්ද කියලා. චෙක්පත් අංක 551යි 101 රුපියල් 8000ක්. බලන්න බැංකු ප්‍රකාශනයේ බැර වෙලාද කියලා ඒක. 8000 මේ මාසේ 551 චෙක්පත්. ඔව් 551 101 මේ මාසේ බැර වෙලා තියෙනවා මෙතින්. හරි දාගන්න. ඒක අනික් හරිය. ගිය මාසේ බැංකු සැසඳුම් පත්‍රය දාගන්න මෙහෙම.
අනෙක් චෙක් පත 541 2010යි. බලන්න බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙනවද කියලා 541 2010ක් තියෙනවා මෙතින්. බැරලා තියෙනවනේ. හරි දාගන්නවා. අනෙක් හරිය මෙතන දාගන්න. ඊළඟට බැංකු ප්‍රකාශන අනුශේෂ 1710යි. ඒක තමයි මේ මාසේ බැංකු ප්‍රකාශනෙත් ආරම්භක ශේෂ වලින් තිබුණේ. ඒකත් හරිනේ. එහෙමනම් ඔබ දැන් දකිනවා ගිය මාසේ බැංකු සසුදුම් පත්‍රය තුල තිබුණු කාරණා වලින් නැවතත් කතර ලකුණක් තියෙන එක කරුණක්. මේ මාසේ බැංකු සසුදුමට යා යුතු මෙන්න මේ චෙක් පත. මොකද්ද? 16000ක චෙක් පත. ඒක මොකද ඉදිරිපත් වෙලා නැහැ. ගිය මාසේ නිකුත් කරලා ගිය මාසේ ඉදිරිපත් වෙලත් නැහැ. මේ මාසේ ඉදිරිපත් වෙලත් නැහැ. මේ මාසේ බැංකු සසුදුමට නැවත යා යුතුයි චෙක් පත් අංක 427.3427 රුපියල් 16000ක්. අපි දාමු මේක බැංකු සසුදුමට. ඉදිරිපත් නොකර චෙක් පත්‍ර දාගන්න. 3යි 427 වටිනාකම 16000යි. ගිය මාසේ බැංකු සසුදුම් විස්තරයෙන් එක තොරතුරක් විතරයි මේ මාසෙට එන්නේ. ඊට පස්සේ බලන්න ඊළඟට මේ මාසේ සංසන්දනය කිරීම කරමු මුදල් ලැබීම් චැනලයයි බැංකු ප්‍රකාශනයයි. මුදල් ලැබීම් චැනලය සහ බැංකු ප්‍රකාශනයේ බැර තීරුව බලමු. ලැබීම් චැනලේ තියෙන 12000ක චෙක් පතක් බැංකුවට තැන්පත් කරලා තියෙන 445 100. බලන්න මේක බැංකු ප්‍රකාශනයේ බැර වෙලාද කියලා. 445 12000ක් තියෙනවානේ. 445 12000 මේ බැරලා තියෙනවා. හරි දාගත්තා. ඒක අනික් හරිය දාගන්න. මෙතන 12000. ඊළඟට 605 870 1810යි. බලන්න බැංකු ප්‍රකාශනයේ බැර වෙලාද කියලා. නැහැ. 18 605 870 මේ තියෙනවානේ. හරි දාගන්නවා. ඒක අනික් හරිය ලැබීම් චැනලේ දාගන්න හරිය. ඊළඟ 700 610 1410යි. ලැබීම් චැනලේ තියෙන බලන්න බැංකු ප්‍රකාශනයේ බැර වෙලාද කියලා. මෙතින් 700 610 බැරලා තියෙනවානේ. ඒක උපලබ්ධි වෙලා නේද? හරි දාගන්න අනෙක් හරිය ලැබීම් චැනලේ දාගන්න 14000. ඊළඟට 832 832 රුපියල් 8400 චෙක් පත බලන්න බැංකු ප්‍රකාශනයේ බැර වෙලාද කියලා. එතන නැහැ. එතනත් නැහැ නේද? ඒක බැංකු ප්‍රකාශනයේ බැර වෙලා නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ මේ චෙක් පත බැංකුවේ තැන්පත් කළත් උපලබ්ධි වෙලා නැහැ. ඒක අසමානතාවට හේතුවක්. ඊළඟට ඒක උපලබ්ධ නොවු චෙක් පතක්. ඊළඟට බලන්න චෙක් පතක 500 110 රුපියල් 12000. බලන්න බැංකු ප්‍රකාශනයේ බැර වෙලාද කියලා. 12000 මෙතන නැහැ. 12000ක් මෙතන බැර වෙලත් නැහැ. ඒ චෙක් පත අංකය වෙනුවෙන් නේද? එහෙනම් ඒකත් උපලබ්ධ වෙලා නැහැ. ඒකත් වෙන උපලබ්ධ නොවු චෙක් පතක්. එසේ මෙතන යා යුතුයි. මේ දෙකම උපලබ්ධ නොවු චෙක් පත්. ඊළඟට බලමු ගෙවීම් ජර්නලත් ඒකම සංසන්දනය කරමු. ගෙවීම් ජර්නලේ තියෙනවා චෙක් පත් අංක 430 රුපියල් 610යි. බලන්න බැංකු ප්‍රකාශනයේ හර වෙලාද කියලා. 430 මෙතන නැහැ. අනිත් කොටස බලන්න. 430 6000 හර වෙලා තියෙනවා නේ. ඒ කියන්නේ බැංකුවට ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙනම් ස්ථාන දෙකටම හරියට දාගන්න. මේක ඉදිරිපත් වෙලා 431 1010යි. බලන්න බැංකු ප්‍රකාශනයේ හර වෙලාද කියලා. 431 1010 නැහැ. මෙතන තියෙනවා මෙතින්. හරියට දාගන්නවා. ඒක අනෙක් හරිය මෙතන දාගන්නවා. ගෙවීම් චැනලේ. ඊළඟට 432 810යි. බලන්න බැංකු ප්‍රකාශනයේ හර වෙලාද කියලා. 432 810 මෙතන නැහැ. ඊළඟ කොටසේ තියෙනවා නේද? හරියට දාගන්න. අනෙක් හරිය දාගන්න. ගෙවීම් චැනලේ තුල 432 810යි. ඊට 433 9700 ගෙවීම් චැනලේ තියෙනවා. බලන්න බැංකු ප්‍රකාශනයේ හර වෙලාද කියලා. 433 මෙතන නැහැ. මෙතනත් නැහැ නේද? ආයෙත් ඒ චෙක් පත අපි නිකුත් කරලා තියෙනවා. හැබැයි බැංකුවට ගිහලා නැහැ. ඒ කියන්නේ ඉදිරිපත් නොකළ චෙක් පතක්. මේක නම් කතරක් දාගන්න මේක ඉදිරිපත් නොකළ චෙක් පතක්. ඊළඟට 434 2010යි. බලන්න බැංකු ප්‍රකාශනයේ හර වෙලාද කියලා.
ඔව් 434 20000 බැංකුවට ගිහින් තියලා මෙතින්. අර ඒ කියන්නේ සටහන මෙතන හරියට දාගන්නවා. 435 32000 ඊළඟ චෙක් පත. බලන්න බැංකු ප්‍රකාශනයේ හර වෙලාද කියලා. 435 මෙතන නැහැ. මෙතනත් නැහැ නේද? අය කියන්නේ චෙක් පත බැංකුවට ගිහිල්ලා නැහැ. නේ ඉදිරිපත් නොකර චෙක් පතක්. මේව ඉදිරිපත් නොකර චෙක් පතක් මේකත් ඉදිරිපත් නොකර චෙක් පතක්. එහෙනම් ලැබීම් චැනලේ සහ ගෙවීම් චැනලේ තියෙනවා කරුණු හතරක්. දෙකක් ඉදිරිපත් නොකර චෙක් පත්, දෙකක් උපලබ්ධ වූ චෙක් පත්. දැන් මේක දාගමු අපි බැංකු සසුදුම් පත්‍රයට. උපලබ්ධ වූ චෙක් පත් දෙක මේක බැංකු සසුදුම් පත්‍රය දාගන්න උපලබ්ධ වූ චෙක් පත් වල එකක් චෙක් පත් අංක 832 832 8400යි. උපලබ්ධ වූ චෙක් පත්‍ර 832යි 832 8400යි. අනෙක 500 110 12010යි. 500 110 12010යි. ඔන්න උපලබ්ධ වුණු චෙක් පත්. ඉදිරිපත් නොකර චෙක් පතොත් තිබුණා දෙකක්. බලන්න. ඉතින් චෙක් පත් අංක 433 9700යි. චෙක් පත් අංක 433 9700යි. 3යි 433 9700යි. තව තිබුණා නේද? චෙක් පත් අංක 435 32000යි. චෙක් පත් අංක 435 32000යි. 3යි 435 වටිනාකම 32000යි. හරි නේද? ඔන්න අපි මුදල් ගෙවීම් චැනලය තුල වාර්තා වෙලා තිබුණු අසමානතාවට හේතු හොයාගත්තා. දැන් ඊළඟට යමු බැංකු ප්‍රකාශනයට. බැංකු ප්‍රකාශනයේ මේ වන විට හරි ලකුණක් තියෙන්නේ මුදල් ලැබීම් ජර්නල් ගෙවීම් ජර්නලේ හෝ ගිය මාසේ බැංකු සසුදුමේ තිබුණේ ඒවා. හරි ලකුණක් නැහැ කියන්නේ අසමානතාවට හේතුව. මේ මාසේ මුදල් පාලන කිරීමේ හෝ නොතිබෙන ඒවා බලන්න. 10,000 20000 හරි ලකුණක් තියෙන 5000 තියෙන 5000 තියෙන මේ 20000 ඍජු ප්‍රේෂණ එක අතර දාගන්න. මේක අසමානතාවට හේතුවක්. රක්ෂණ නිත්‍ය නියෝග මත ගෙවීමක් ඒකත් අසමානතාවට හේතුවක්. මේ මගහැරීම. මේවා බැංකු ප්‍රකාශනයේ තියෙනවා මුදල් පාලන කිරීම නැහැ. ඊළඟට එහා පැත්තේ තියෙනවා මේ 8000 අගරු චෙක් පත මුදල් පාලන කිරීම බැර වෙලා නැහැ. මේ 4000 ලාභාංශ මුදල් කිරීම හර වෙලා නැහැ. මේ 2000 බැංකු ගාස්තු මුදල් කිරීම හර වෙලා නැහැ. මේ ඔක්කොම මගහැරීම. බැංකු ප්‍රකාශනයේ තියෙනවා නමුත් මුදල් කිරීම නැහැ. එන ඒවා මුදල් කිරීමට අදාළ පරිදි හර බැර කරන්න. අපි එකින් එක බලමු. මෙතන ඍජු ප්‍රේෂණ තියෙනවා 20000. කියන්නේ බැංකුවේ කෙලින්ම ලැබිලා තියෙනවා 20000ක් ගනුදෙනු කරුවන්ගෙන්. ඒක මුදල් කිරීම ලියලා නැහැ නේ. ඒක අසමානතාවට හේතුවක් උනේ. එහෙනම් සංචෝදිත පාලන කිරීම හර කරන්න. සංචෝදිත මුදල් පාලන කිරීම හර වෙන්න ඕනේ. ඍජු ප්‍රේෂණ කියලා 20000ක්. ඊළඟට තව මොනවද තියෙන්නේ? දොළොස් දහක් වෙනවා රක්ෂණ ගාස්තු ගෙවලා බැංකුව රක්ෂණ ගාස්තු ගෙවලා 12000 කියන මුදල් කිරීම බැර වෙන්නට ඕනේ නේද? මුදල් කිරීමට ගිහිල්ලා නැහැ නේ. මුදල් කිරීම බැර වෙන 12000ක් රක්ෂණ කියලා. තව මොනවද තියෙන්නේ? දොළොස් දහක් හරි දුවා 20000 ලිව්වා 12000 ලිව්වා. හරි එහා පැත්තේ බලන්න 8000ක් තියෙනවා අගරු චෙක් පත් කියලා 551යි 101 අගරු චෙක් පත් 8000ක් බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙන මුදල් කිරීම බැර වෙලා නැහැ. එහෙනම් මුදල් කිරීම බැර කරන්න ඕනේ. අගරු චෙක් පත් කියලා 8000යි තමලා තිබ්බේ. ලාභාංශ කියලා තියෙනවා 4000ක් බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙනවා නම් මුදල් කිරීම හර වෙන්න ඕනේ. ලාභාංශ කියලා 4000ක් මුදල් කිරීම හර.
බලන්න තාම මොනවද තිබ්බේ කියලා. බැංකු ගාස්තු 1000ක් තියෙනවා. බැංකු ප්‍රකාශනයේ හර එනම් මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. බැංකු ගාස්තු කී තිබ්බේ? දෙදහක් නේද? ඊළඟට බලන්න දැන් බැංකු ප්‍රකාශනයේ හර බැර විලා තියෙන කරුණු දැම්ම ලැබීම් ජර්නල් හර බැරලා තියෙන දේවල් දැම්ම ඒවයි අඩුපාඩු බැංකු ප්‍රකාශනෙත් ඉච්චරයි තිබුණේ. ඊළඟට තියෙනවා මේ කාරණේ බලන්න. ආලෝක සමාගම 2020 පෙබරවාරි 28 දින මුදල් ගිණුම ශේෂය 20700 හරි මේ ගණනය කිරීමේදී මුදල් ගිණුමේ ආරම්භක ශේෂය 24000 සටහන් කර තිබුණේ 42000ක් වශයෙන්. ඔබට මතක ඇති ගිය මාසේ බැංකු සැසඳුම් පත්‍රයේ තිබුණා මුදල් ගිණුමේ අවසාන ශේෂය 24000 කියලා. නමුත් මේ මාසේ මුදල් පොතට ගන්නකොට 42000ක් වශයෙන් තමයි ලියලා තියෙන්නේ. ඒ කියන්නේ 24000 වෙනුවට 42000ක් ලියලා. ඒ කියන්නේ වැඩියෙන් අරන් තියනවා කීයක්ද? 18000ක්. ඒ කියන්නේ මුදල් ගිණුමේ හර පැත්තට 18000ක් වැඩි වෙලා. එහෙනම් ඒක මුදල් ගිණුමේ දෝෂයක්, මුදල් ගිණුමේ වරදක් සංචෝදිත මුදල් ගිණුම මගින් නිවැරදි කරන්නට ඕන. වරද මොකද්ද? 18000ක් හර පැත්ත වැඩියෙන් අරන්. වැරදි නිවැරදි කිරීමේදී ළමයි යම් ගිණුමකට හර අඩු නම් හර කරන්න ඕනේ. බැර අඩු නම් බැර කරන්න ඕනේ. හර වැඩි නම් බැර කරන්න ඕනේ. බැර වැඩි නම් හර කරන්න ඕනේ. දැන් මෙතනලා තියෙන්නේ ආරම්භක ශේෂය හර පැත්ත 24000ට 42000ක් ගත්ත කියන්නේ 18000ක් වැඩියෙන් හර කරලා. නිවැරදි කරන්න 18000ක් බැර කරන්න ඕනේ. හර අධි එකතුව කියලා. හරිද? හරි. බලන්න ඊට පස්සේ එච්චරයි ඔබට ඍජුවම දීලා තියෙන තොරතුරු. ඊට අමතරව ඔබ බලන්න මෙන්න මේ දේ කරන්න ඕනි. බැංකු ප්‍රකාශනයේ ශේෂය ගණනය කරලා තියෙන ආකාරය හරිද කියලා නැවත පරීක්ෂා කරලා බලන්න. මුදල් ගිණුම දීත වෙනවා නම් ඒ ලැබීම් ගෙවීම් හර බැල කරලා ශේෂය ගණනය කරලා බලන්න හරිද කියලා. දැන් මෙතන බැංකු ප්‍රකාශනය අපිට දීලා තියෙනවානේ. මුදල් ගිණුම ගිණුමක් වශයෙන් නොතිබුණාට බැංකු ප්‍රකාශනයේ තියෙනවා. අපිට පුළුවන් බලන්න බැංකු ප්‍රකාශනයේ ශේෂය අරන් තියෙනවා හරිද කියලා බලන්න පුළුවන් එකින් එක. හර කිරීමක් නම් අඩු වෙන්න ඕනේ, බැර කිරීමක් නම් වැඩි වෙන්න ඕනේ. 10 18 20000 බැර වෙනවා. ඒතර එකතු 37000 හරි. 32000න් 37000න් 5000ක් ගියාම 32000යි. හරි. ඊළඟට 32000ට 6000ක් හර වෙනවා. ඒතර උත්තරේ 26000යි. හරි. 26000ට 12000ක් බැර වුණාම උත්තරේ 38000යි. හරි. 38000ට 18000ක් බැර කළාම උත්තරේ 56000යි. හරි. 56000ට 20000ක් බැර කළාම උත්තරේ 76000යි. හරි. 76000ට 12000ක් අඩු වුණාම උත්තරේ 64000 හරි. 64000ට 14000ක් බැර වුණාම 78000 හරි. 78000න් 10000ක් අඩු වුණාම 68000 හරි. උත්තර 68000යි. 68000න් 8000ක් ගියාම 60000යි හරි. 60000ට 20000ක් හර වුණාම 40000යි හරි. 40000ට 8000ක් බැර වුණාම 48000යි හරි. 48000ට 8000ක් බැර කළාම හර වුණාම 40000 හරි. 40000ට 4000ක් බැර වුණාම 44000 හරි. 44000න් 2000ක් අඩු නම් 42000 හරි. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය ගණනය කරලා තියෙන ආකාරය නිවැරදි. එහෙම පරීක්ෂා කළ බැලුවේ හදිස්සියවත් ඔය ශේෂය ගණනය කිරීමේදී දෝෂයක් වෙලා තිබුණොත් ඒකත් අසමානතාවට හේතුවක්. දැන් එහෙමනම් මේ ගණනේ අසමානතාවයට බලපාලා තිබුණු සියලුම කරුණු අපි මුදල් ගිණුමට යා යුතු ඒවා මුදල් ගිණුමට දැම්මා. මුදල් ගිණුම වෙච්ච වැරදි හා මගහැරීම් කාල වෙනස්කම් ගනුදෙනු දෙවර්ගය බැංකු සසුදුම් ප්‍රකාශනට දැම්මා. දැන් අපිට තියෙන්නේ නම් ඒවා එකතු කිරීම කරලා බලන්න. මෙන්න මුදල් ගිණුම් තත්ත්වය බලමු. හර එකතුව බලන්න. බිඳුවයි හර පැත්තේ වැඩි. බිඳුවයි 7යි 4යි 44700යි. මුදල් ගිණුම හර පැත්ත 44700යි. බැර පැත්තට දාන්න 44700 ගණන වෙනස කීයද කියලා. ශේෂය පහළට ගේනවා. බලන්න වෙනස බිඳුවයි 7යි නේ. එතක 10යි 12යි 8යි 20යි 4යි 4 දෙකක් ඉතුරු 2යි 2යි 4යි 4700යි වෙනස නේ ශේෂය. ශේෂය ඉහළට ගෙනාව 4700යි. ඒ කියන්නේ මේ ගණන මුදල් ගිණුම සංශෝධනය කළාම නිවැරදි මුදල් ගිණුමේ ශේෂය
4700. මේක අපි අරන් යමු බැංකු සසුදුම් ප්‍රකාශනයේ උඩින්ම දාගන්න ඕනේ 4700. එකතු කරන්න තියෙන උපලබ්ධ නොවු චෙක්පත් 3ක්. බලන්න ඒක එකතු කීයද කියලා 0.7යි 9 15 17 එකක් ඉතුරුයි. දැන් 57700 නේද? එකතු කළාම 4700ට බලන්න 0.7යි 17 එකක් ඉතුරුයි. 5යි 7යි 12යි එකක් ඉතුරුයි 62400. 60400 අඩු වෙන්න ඕන උපලබ්ධ නොවු චෙක්පත් දෙකක් තියෙනවා. එකතු බලන්න 20400 නේ. අඩුකල උත්තරේ බලන්න 0.0.0 2යි 4ද 6න් 2 ගියම 42000යි. උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? බැංකු ප්‍රකාශනයේ අනුශේෂය. බැංකු ප්‍රකාශනයේ අනුශේෂය. අපිට අපේ උත්තරේ නිවැරදිතාවය පරීක්ෂා කරන්න පුළුවන්. අපි ළඟ බැංකු ප්‍රකාශනය තියෙනවා. බලන්න ඒ අවසාන ශේෂය කීයද කියලා 40000 කියලා. බලමු. ඔව්. මෙතින් බැංකු ප්‍රකාශන ශේෂයත් 42000යි. අපිට ආපු උත්තරෙත් ඒකමයි. එහෙනම් ඒ ගණන හැදුවත් නිවැරදි කරුණු දීලා තියෙන ආකාරයක් නිවැරදි. හොඳයි. අපි තව අභ්‍යාසයක් කරමු. අවසාන අභ්‍යාසයේ වශයෙන් බැංකු සුසුම් පාඩමේ ප්‍රශ්න අංක 12. බලන්න. පහත සඳහන් තොරතුරු ලක්මාල්ගේ ව්‍යාපාරයේ 2003 ජූලි මාසයේ බැංකු ගනුදෙනු හා සම්බන්ධයි. ලක්මාල්ගේ ව්‍යාපාරයේ 2003 ජූලි මාසයේ මතක තියෙන මාසයේ ජූලි මෙන්න තොරතුරු. චෙක්පත් තැන්පතු විස්තර. දිනය මුදල වෙනත් තොරතුරු. ජූලි 1 300 චෙක්පතක් තැන්පත් කරන ජූලි 2 වෙනිදා උපලබ්ධ වෙන්නේ. ජූලි 8 1800 චෙක්පතක් තැන්පත් කරන ජූලි 10 උපලබ්ධ වෙනවා. ජූලි 18 1050ක චෙක්පතක් තැන්පත් කරන ජූලි 20 අගරු වෙනවා. ජූලි 25 710ක චෙක්පතක් තැන්පත් කරන ජූලි 26 උපලබ්ධ වෙනවා. ජූලි 30 2800 චෙක්පතක් තැන්පත් කරන අගෝස්තු 2 වෙනිදා තමයි උපලබ්ධ වෙන්නේ. කියන්නේ ඊළඟ මාසේ. අපි මේ ජූලි මාසේ නෙමෙයි අගෝස්තු මාසේ තමයි ඒක උපලබ්ධ වෙන්නේ. ඊළඟ නිකුත් කළ චෙක්පත් හා නිකුත් විස්තර ජූනි 29 5000ක ජූනි 29 මේ ගිය මාසය හොඳ දැන් අපි ඉන්නේ ජූලි මාසෙනේ. අපි මේ හදන්නේ ජූලි මාසෙ. ජූනි කියන්නේ ගිය මාසෙ. ගිය මාසේ නිකුත් කළ චෙක්පතක් ජූලි 1 වෙනිදා ඉදිරිපත් වෙනවා. ජූලි 2 1100ක චෙක්පතක් නිකුත් කළා ජූලි 5 ඉදිරිපත් වෙනවා. ජූලි 3 රුපියල් 100ක බැංකු ගාස්තුවක් බැංකුව අය කරලා තියෙනවා. ජූලි 10 1500ක චෙක්පතක් අපි නිකුත් කළා ජූලි 15 අගරු වෙනවා. ජූලි 28 3200ක චෙක්පතක් නිකුත් කරන අගෝස්තු 8 ඊළඟ මාසේ තමයි බැංකුව ඉදිරිපත් වෙන්නේ. අපි සලකා බලන මාසේ ජූනි කියන්නේ පෙර මාසය, අගෝස්තු කියන්නේ ඉදිරි මාසය. ඊට පස්සේ අපෙන් අහන්නේ මොනවද? ඊට තව තොරතුරු දෙනවා. 2003 ජූලි 1 වන දින මුදල් පොත අනුව බැංකු ගිණුමේ ශේෂය 2920යි. කියන්නේ මුදල් පාලන ගිණුමේ ශේෂය. බැංකු ප්‍රකාශනයේ ශේෂය 8020යි. මේකවත්ද? ජූලි 1 වෙනිදා. ඒ කියන්නේ මාසේ ආරම්භක ශේෂයන් දෙක ඔබට දෙනවා. මුදල් ගිණුමේ ශේෂය, බැංකු ගිණුමේ ශේෂය, බැංකු ප්‍රකාශන ශේෂය. අවශ්‍ය වන්නේ හොඳ රහගන්න අවශ්‍ය වන්නේ මොකද්ද කියලා. 1 ලක්මාල්ගේ ව්‍යාපාරයේ ජූලි මාසය සඳහා මුදල් පාලන ගිණුම. ජූලි 31 වෙනිදා නෙමෙයි මුළු මාසෙම සමස්ත මාසෙම මුදල් ගිණුම. ඊළඟට 2003 ජූලි මාස සඳහා බැංකු ප්‍රකාශනය. ජූලි මාසය සඳහා එකක්. ජූලි මාසයේ බැංකු ප්‍රකාශනය. ඒ කියන්නේ බැංකුවෙන් ලැබුණු බැංකු ප්‍රකාශනය. ජූලි මාසෙටම. ඊළඟ ජූලි මාසය සඳහා බැංකු සසුදුම් ප්‍රකාශනය. ඒක හදන්නේ ජූලි 31 දිනට. එතකොට උත්තර තුනක් අහනවා. එකක් සමස්ත මාසයට ජූලි මාසයටම අදාළ මුදල් ගිණුම, ජූලි මාසයටම අදාළ බැංකු ප්‍රකාශනය, ජූලි 31 දිනට අදාළ බැංකු සසුදුම් ප්‍රකාශනය. පැහැදිලි නේද? හොඳයි. දැන් මෙතන සංචෝිත මුදල් ගිණුම නෙවෙයි අහන්නේ. සම්පූර්ණ මාසෙම මුදල් ගිණුම. ඒතර මාසයේ ආරම්භක ශේෂය දාලා මාසයේ සියලු ලැබීම් ගෙවීම් ඔක්කොම හරබර කරන්න නිවැරදිවම. ඊළඟට තමයි බැංකු සසුදුම් ප්‍රකාශනය අපෙන් අහන්නේ. ඒතර මේ ගණනේ මතක තියාගන්න සමුදල් ගිණුම සංශෝධනය කිරීමක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. සම්පූර්ණ මාසය සම්පූර්ණ මුදල් ගිණුම. පැහැදිලි නේද? හරි. මේ ජූලි මාසයේ මුදල් ගිණුම, මුදල් පාලන ගිණුම. හොඳයි අපි නම් රූල් කරමු ඉස්සලාම. මුදල් පාලන ගිණුම උන තවදුරටත් අපි ලිව්වොත් ජූලි මාසය සඳහා කියලා ලියන්න පුළුවන්.
හරි නේද? මුදල් පාලන ගිණුම. ඊට පස්සේ රෝල් කරන්න ඕනේ බැංකු ප්‍රකාශනය. මාසේ ජූලි මාස සඳහා බැංකු ප්‍රකාශනය. ලක්මාල්ගේ ව්‍යාපාරනේ. දිනය විස්තරය හර කිරීම බැර කිරීම ශේෂය. හර බැර ශේෂය. මේ විදිහට ගන්න. ඊට පස්සේ රූල් කරන්න ඕනේ බැංකු සසුදුම් ප්‍රකාශන. උඩින් අපි ලියමු ලක්මාල්ගේ ව්‍යාපාරය 2020 ජූලි 31 දිනට බැංකු සසුදුම් ප්‍රකාශනය. හරිනේ? මේක අපි උඩින්ම දාන්නේ සංශෝධිත මුදල් ගිණුම අනුශේෂයකොත් මේ ගානේ සංශෝධිත මුදල් ගිණුම නෙමෙයි ඉන්නේ මුදල් ගිණුමයි. කොහොමත් ප්‍රශ්නයක් නැහැ. ලිව්වට එහෙම සංශෝධිත මුදල් ගිණුම අනුශේෂය. මම එහෙම ලිව්වේ මුදල් ගිණුමේ නිවැරදි ශේෂය මෙතන දාන්න මම කියලා හංගවන්න. මුදල් ගිණුම අපි දාන්නේ නිවැරදි ශේෂය. දැන් අපි මුදල් පාලන ගිණුම හදනකොට සියලුම මුදල් ගිණුමට යා යුතු සියලුම දේවල් හරබර කරන්න ඕනේ. ඒතර එන්නේ මුදල් ගිණුමේ නිවැරදි ශේෂය තමයි. මේකට එකතු කළා. මොනවද අපි එකතු කරන්නේ? ඉදිරිපත් මොකල චෙක්පත්. අඩු කළා. මොකද අපි අඩු කරන්නේ? උපලබ්ධි නෝ චෙක්පත් නේද? අපි පිළිතුරේ ඉල්ලා තිබෙන උත්තර තුන අපි හදාගත්තා. සම්පූර්ණ මුදල් ගිණුම, ඊට පස්සේ බැංකු ප්‍රකාශනය, ඊට පස්සේ බැංකු සසුදුම් ප්‍රකාශනය. දැන් අපි මේ තොරතුරු නිසියාකාරව ඇතුළත් කරමු හරියට බලලා ඒ තැන් වලට. දැන් අපි මුලින්ම දැන් මුදල් පාලන කිරීම අහලා තියෙන නිසා මුදල් පාලන කිරීම ආරම්භක ශේෂය හොයලා දාගමු. ආරම්භක ශේෂය ගාන කියනවනේ මෙතින් ජූලි පළවෙනි දින මුදල් පොතේ බැංකු කිරීමේ ශේෂය 2920යි. ඒ කියන්නේ මුදල් පාලන කිරීමේ ආරම්භක ශේෂය 7.1 ශේෂය 2920. අපි මෙන් දාමු 7.1 ශේෂය 2920යි. ආරම්භක ශේෂය. හරිනේ? ඊළඟට කියනවා එතනම කියනවා බැංකු ප්‍රකාශන අනුව ශේෂය 8020යි. එදාම මාසෙ මුල බැංකු ප්‍රකාශන ශේෂය 8020යි. ඒකත් අපි දාමු බැංකු ප්‍රකාශනයේට බැංකු ප්‍රකාශන අනුව ශේෂය 8020යි. ජූලි 1 ශේෂය 8020යි. තන ඔහොමදම වාසදායක ශේෂයක් අයිදාකුණ වරහන්තුරු දාන්න නේද? දැන් අපි ප්‍රවේශමෙන් හරබැර කිරීම කරමු. ස්ථාන දෙකේ මුදල් ගිණුමේ ගනුදෙනුව බැංකු ප්‍රකාශනටත් ගිහිලා නම් ඒ මාස බැංකු ප්‍රකාශනත් ඒකම දාමු. හරිනේ? දින හරියට හඳුනාගෙන. බලන්න මෙන්න ඔබට දෙනවා චෙක්පත් තැන්පත් විස්තර. ජූලි 1 වෙනිදා තැන්පත් කරලා තියෙන 300ක චෙක්පතක් ජූලි 2 උපලබ්ධ වෙලා තියෙනවා. දැන් මෙතින්දි මේ දින 90ම දාන්නත් පුළුවන්. දැන් අපි විභාගවලදී අපිට කාලේ ප්‍රශ්නයක් තියෙන නිසා මේ දින හරියටම ගලප ගන්න වෙලා යනවා නම් වටිනාකම විස්තරය දාන්න වෙලා තිබුණොත් පසු දින ටික හදා ගන්න පුළුවන්. නැත්තම් දින 90 බල බල දාන්නත් පුළුවන්. දැන් මෙතන ජූලි 1 තැන්පත් කරේ ජූලි 2 තමයි නිකුත් මේ බැංකුවට ගියේ. ඊට කලින් දිනේ අපිට ඕනනම් දැනගන්න පුළුවන් මෙහෙම. මේ අනිත් එකේ තියෙනවා නිකුත් කළ චෙක්පත් වල තියෙනවා ජූනි 29 නිකුත් කළ චෙක්පත ජූලි 1 බැංකුවට ආවේ කියලා. එතන මෙතන එනම් මුල්ම ගනුදෙනුව තියෙන ජූලි 1 නේ. මේක බැංකු ප්‍රකාශනයේ මුලින්ම ලියවෙන්නේ. ඒක තමයි දින අනුපිළිවෙල දානවා එහෙම තත්ත්වයක් තියෙනවා. නැත්නම් අපිට මේ තියෙන අනුපිළිවෙලට යන්න පුළුවන්. කොහොමත් අවසාන තත්ත්වය කොහොම කරත් නිවැරදි. හරි නේද? එතකොට දැන් මෙහෙම ලැබීම් ජර්නල් එක ගනුදෙනු ටික සටහන් කරන් එකපාර කරනවා වෙලාව ප්‍රශ්නත් එක්ක විභාගවලදී අපි එකිනෙක වාර්තා කරමු. ජූලි 1 300ක් චෙක්පත් ජූලි 2 උපලබ්ධ වුණා. එහෙනම් ජූලි 1 තමයි තැන්පත් වෙන්නේ. ජූලි 2 තමයි උපලබ්ධ වෙන්නේ. තැන්පත් කළා මුදල් ගිණුම හර නේද? මුදල් ගිණුම අපි හර කරනවා
චෙක්පත් කියලා ගාන කීයද 1000 රුපියල් 300 නේ මුදල් ගිණුම චෙක්පත් 300යි මුදල් ගිණුම හර මේක ඒ මාසෙම බැංකුවට බැරලා තියෙනවනේ ජූලි වෙනිදා උපලබ්ධ වුණා කියවනේ එහෙනම් බැංකු ප්‍රකාශනේ බැර වෙනවනේ බැංකු ප්‍රකාශනේ බැර වෙනවා චෙක්පත් 300යි අපි ශේෂය ගණනය කිරීම අන්තිමට කරමු හර බැර කිරීම කරලා රයිට් ඊළඟට ආයෙත් තියෙනවා ජූලි 8 තැන්පත් කරලා තියෙනවා 1800ක් ජූලි 10 උපලබ්ධ වෙනවා තැන්පත් කිරීමත් මේ මාසේ උපලබ්ධ වීමත් මේ මාසේ හරිද මම මේ ඉස්සලා මේ කාලේ ඉතුරු කරගන්න මම ලැබීම් ටික ඉස්සලාම ලියලා ඉන්නවා දිනානුපිළිවෙලට යනවනම් මේකත් බලලා අරකට බල ඉන්නට ඕනේ නමුත් අපිට අවසාන උත්තරේ එකපාරට නිවැරදිව ගන්න පුළුවන් කොහොම කළත් તો ජූලි 8 තැන්පත් කරනවා 1800ක් ජූලි 10 උපලබ්ධ වෙන්නේ එහෙනම් මුදල් ගිණුම හර වෙනවා 1800ක් මුදල් ගිණුම හර 1800ක් චෙක්පත් කියලා මේක මේ මාසෙ උපලබ්ධ වුණානේ එහෙනම් බැංකු ප්‍රකාශනේ බැර වෙනවනේ චෙක්පත් කියලා මේ දිනේ වෙනස් වුණාට බැරලා තියෙනවා 1800ක් හරි නේද ඊළඟට ජූලි 18 1050ක් තැන්පත් කරලා තියෙනවා හැබැයි 20 වෙනිදා අගරු වෙලා තියෙනවා තැන්පත් කරලා තියෙනවා අගරු වෙලා තියෙනවා තමයි චෙක්පත් තැන්පතුවක් අගරු වීමක් මුදල් ගිණුමේ වාර්තා කරන්නේ කොහොමද තැන්පත් කළාම මුදල් ගිණුම හර අගරු වුණා මුදල් ගිණුම බැර බැංකු ප්‍රකාශනේ බැංකු ප්‍රකාශනත් ඒ විදිහම තමයි තැන්පත් කළාම බැංකු ගිණුම බැර කරලා බැංකු ප්‍රකාශනේ බැර කරලා අගරු වුණාම ඒකම හර කරනවා බැංකුවේ තැන්පත් කළ චෙක්පතක් අගරු වුණා කියන්නේ හරි විදිහට නම් බැංකු ගිණුමේ ශේෂයේ වැඩිවීමක් වෙන්නේ නැහැ නමුත් බැංකු ප්‍රකාශනයේ චෙක්පත අගරු බව පෙන්වීම අවශ්‍ය නිසා තැන්පත් කළ චෙක්පත් අගරු වීම වාර්තා කරන තැන්පත් කිරීම වශයෙන් බැර කරලා ඒකම එදිනම මේ මොහොතම හර කරනවා. නිකුත් කළ චෙක්පත් අගරු වුණාම ඔය වගේ අනිත් පැත්ත. බැංකු ප්‍රකාශන කරන බැංකු ප්‍රකාශනයේ හර කරලා ඒකම බැර කරනවා. බැර කරලා හර කරනවා තැන්පත් කළ චෙක්පත් අගරු වුණාම නිකුත් කළ චෙක්පත් අගරු වුණාම හර කරලා බැර කරනවා. තේරුණාද? දෙකේම ප්‍රතිඵල අවසානයේ ශූන්‍යයි. නමුත් අර අගරු බව පෙන්눔 කිරීම අවශ්‍ය නිසා බැංකු ප්‍රකාශන වල එහෙම කරනවා. එතකොට මේ චෙක්පත 1050ක චෙක්පත ජූලි 18 තැන්පත් කළානේ. තැන්පත් කළා ජූලි 20 අගරු වුණා. අපි තැන්පත් කිරීම ඉස්සරහම ලියලෙමු. තැන්පත් කළාම 1050ක් චෙක්පත් බැංකු මුදල් ගිණුම හර වෙනවා. 1050 චෙක්පත් කියලා බැංකු ප්‍රකාශනයක බැර වෙනවා. 1050 චෙක්පත් කියලා. ඊළඟ ජූලි 20 අගරු වෙනවා. අගරු වෙනකොට මේක මේ දිනේ වෙන්නේ එදාම තමයි ජූලි 20ම තමයි මේක. දැන් මම ජූලි 20ම තමයි මේක වෙන්නේ. අගරු වෙන මේක අපව හර කරනවා. 1050ම හර වෙනවා. අගරු චෙක්පත් කියලා. බැර කරලා ඒකම හර කරනවා. එම චෙක්පත මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කරනවා මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. දැන් මේ නිවැරදි මුදල් ගිණුමනේ අපි හදන්නේ. අගරු චෙක්පත් කියලා බැර වෙනවා. 1050යි. උතර මුදල් ගිණුම හර වෙලා බැර වෙනවා. බැංකු ගිණුම බැර වෙලා බැංකු ප්‍රකාශනේ බැර වෙලා හර වෙනවා. හරි නේද? රයිට්. ඊළඟ ගනුදෙනුව ජූලි 25 710ක චෙක්පතක් තැන්පත් කරනවා. ඒකත් මේ මාසේ උපලබ්ධ වෙනවා. ජූලි 26 උපලබ්ධ වෙනවා. එහෙනම් තැන්පත් වෙනවා උපලබ්ධ වෙනවා දෙකම වෙනවනේ 710යි. 710ක චෙක්පතක් තැන්පත් වෙනවා චෙක්පත් කියලා හර කරනවා 710 ඒ මාසෙම උපලබ්ධ වෙනවනේ. චෙක්පත් කියලා බැර කරනවා 710. ඊළඟට ඊළඟ ගනුදෙනු අංකය ජූලි 28 ඊළඟ ගනුදෙනු අංකය ජූලි 30 2800ක චෙක්පතක් තැන්පත් කරනවා අගෝස්තු 2 තමයි උපලබ්ධ වෙන්නේ. තැන්පතුව මේ මාසේ වෙන්නේ උපලබ්ධ වෙන ලබන මාසේ නම් මේ මාසේ බැංකු ප්‍රකාශන වලට යන්නේ නෑ. නමුත් මුදල් පොතට යන්න ඕනේ 2800 චෙක්පතක් තැන්පත් කරන 2800ක් මුදල් පොතට යන්නට ඕනේ. චෙක්පත් කියලා 2800ක්.
නමුත් ඒක මේ මාසේ බැංකුවට යන්නේ නැහැ. ඒ හේතුව මේ මාසේ ඒක උපලබ්ධ වෙලා නැති නිසා. මේ මාසේ බැංකුවට යන්නේ නැහැ කියන්නේ මේ මාසේ අවසානයේ උපලබ්ධ වෙලා නැහැ. එහෙමනම් ඒක කොහරද යන්නේ? බැංකු සසුදුම් පත්‍රයට. බැංකු සසුදුම් පත්‍රයක යා යුතුයි උපලබ්ධ නොවූ චෙක් පත් වලට. උපලබ්ධ නොවූ චෙක් පත් 2800ක මෙව අලුත ලියන්න පුළුවන්. චෙක් පත් 2800. ඒක මේ මාස බැංකු ප්‍රකාශනය තුල නැහැ. හැබැයි ඒ නිසා බැංකු සසුදුමට යා යුතුයි. ඊළඟට බලන්න එහෙනම් ඔන්න අපි චෙක් පත් තැන්පත් විස්තර වාර්තා කළා හරියට. මුදල් ගිණුමේ බැංකු ප්‍රකාශනයේ හා බැංකු සසුදුම් පත්‍රය. නිකුත් කළ චෙක් පතුත් ගන්න මේ විදිහට ජූලි 29 නිකුත් කළ 5100 චෙක් පත ජූලි 1 වෙනිදා බැංකුවට ආවා. ජූලි 29 නිකුත් කළේ කියන්නේ ගිය මාසෙ නිකුත් කළේ. මේ මාසෙ තමයි බැංකුවට ඇවිත් ඉන්නේ. මේ නම් මුදල් පොතේ මේ මාසෙ යන්නේ නැහැ. හැබැයි බැංකු ප්‍රකාශනේ හර වෙන්න ඕනි 5100 චෙක් පත් කියලා නේ. මුදල් පොතේ යන්නේ නැහැ. ගිය මාසෙ මුදල් පොතේ ගිය මාසෙ ජූලි 29 නිකුත් කළේ. මේ මාසෙ මුදල් පොතේ එන්නේ නැහැ. හැබැයි බැංකු ප්‍රකාශන එන්න ඕනි. කීයද ගාන කිව්වේ 5100යි නේද? ඔව්. මේ මාසෙ බැංකුවට ආව නිසා මේ මාසෙ බැංකු ප්‍රකාශනට යන්නට ඕනි. චෙක් පත් කියලා 5100 හර වෙන්න ඕනි. ඊළඟට බලන්න ජූලි 2 1100 චෙක් පතක් නිකුත් කළා. මේ මාසේ නිකුත් කළා. ජූලි 5 බැංකුවට ආවා. ඒ කියන්නේ මේ මාසෙම නිකුත් කළේ මේ මාසෙම බැංකුවට ආවේ. මුදල් ගිණුමේ බැංකු ප්‍රකාශන දෙකෙන් වාර්තා කරන්න. 1100ක්. 1100ක් මුදල් ගිණුම බැර කරනවා නිකුත් කිරීමක්නේ. චෙක් පත් කියලා 1100ක්. ඒක මේ මාසෙම බැංකුවට ගිහින් තියෙනවා. දැන් බැංකු ප්‍රකාශනත් හර වෙන්න ඕනි. චෙක් පත් කියලා 1100ක්. මේ දෙකම මේ මාසෙ වුණානේ. නිකුත් කිරීමත් මේ මාසෙ, ඉදිරිපත් වීමත් මේ මාසෙමයි. ඊළඟට ජූලි 3 රුපියල් 100ක බැංකු ගාස්තු අය කළා. බැංකු ගාස්තු අය කළා නම් බැංකු ප්‍රකාශනයේ හරනේ. මුදල් පොතේ නම් මුදල් ගිණුම නම් බැර වෙනව නේද? එහෙනම් මෙහෙම ලියමු. මුදල් ගිණුම බැර වෙනවා බැංකු ගාස්තු 100ක්. ඒකම බැංකු ප්‍රකාශනයට හර වෙන්න ඕන බැංකු ගාස්තු 100ක්. හරි නේද? ඊළඟ ගනුදෙනුව ජූලි 10 නිකුත් කළා 1500ක චෙක් පතක් ජූලි 15 අගරුණා. ඒකත් නිකුත් කිරීමක් සහ අගරු වීමක් තියෙනවා. නිකුත් කිරීම මුලින්ම මුදල් ගිණුම බැර වෙන්නට ඕනි. 10 වටනකම 1500 නේ. මුදල් ගිණුම බැර වෙන්න ඕනේ 1500ක්. චෙක් පත් කියලා 1500ක්. ඒක බැංකුවට ඉදිරිපත් කළාම අගරු වෙනවා. ඒතර එහෙනම් බැංකු ප්‍රකාශනය කොහොමද ලියන්නේ අපි ඒක? චෙක් පත නිකුත් කළාම හරනේ. බැංකු ප්‍රකාශනය හර අගරු වුණාම ඒක බැර කරනවා. එකම දවසේ හර බැර කරනවා නේද? හර බැර වෙනවා මේ විදිහට ජූලි චෙක් පත් කියලා හර වෙනවා මුලින්ම හරනවා මුලින්ම 1500ක්. ඒකම එදාම බැර වෙනවා අගරු චෙක් පත් කියලා 1500. නිකුත් කිරීම මුදල් කිරීම බැර මෙතන හර වෙනවා. අගරු වුණාම එදාමයි එතන බැර කරනවා. එහෙනම් මුදල් කිරීම හර කරන්න ඕනේ. මුදල් කිරීම හර කරන්න ඕනේ 1500ක් අගරු චෙක් පත් කියලා. ඊළඟට බලන්න ජූලි 28 3200ක චෙක් පතක් නිකුත් කරනවා. අගෝස්තු මාසෙ තමයි බැංකුවට යන්නේ. ඒ කියන්නේ ජූලි මාසේ බැංකු ප්‍රකාශන තුල නැහැ.
නිකුත් කිරීම 3200 ජූලි 28 මුදල් කිරීම බැර වෙන්න ඕනි. චෙක් පත් කියලා 3200ක්. හරිනේ 3200යි වටිනාකම. ඒක මේ මාසේ බැංකුවට ගිහින් නැහැ. එහෙනම් මාසේ අවසානයේ මොකක්ද ඒක? ඉදිරිපත් නොකළ චෙක් පත් කොහරද යන්නේ? බැංකු සැසඳුම් පත්‍රයට. බැංකු සැසඳුම් පත්‍රය දාගන්න ඉදිරිපත් නොකළ චෙක් පත් වල චෙක් පත් 3200යි. ඒක මේ මාසේ බැංකුවට ප්‍රකාශනට යන්නේ නැත්නම් යන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනට නේද? හරි. ඊළඟට ඔච්චරයි නිකුත් කළ චෙක් පත් සම්බන්ධ විස්තර. ඊළඟට තියෙන්නේ ජූලි 1 වෙනිදා මුදල් ගිණීමේ ශේෂය බැංකු ප්‍රකාශන ශේෂය අපි දැම්මනේ. එහෙනම් ඔච්චරයි. දැන් අපි බලමු එකින් එක එකතු කරලා තුලණය කරලා ගන්න. මුදල් ගිණීම අපිට පුළුවන් තුලණය කරලා ගන්න ශේෂය මේ ආකාරයට දැන් මේ මුදල් ගිණීම ඇවිල්ලා සංශෝධිත මුදල් ගිණීම නෙමෙයි සම්පූර්ණ මුදල් ගිණීම. මාසයේ සඳහා වන සම්පූර්ණ මුදල් ගිණීම. හර පැත්ත වැඩි හර පැත්ත එකතු කරන බිඳුවයි 5 2 7යි 8යි 9 3 12යි 8යි 20යි 27යි 35යි 40යි 4ක් එකතු 4 2 6යි 7යි 8යි 10යි 11යි 11080යි. හරිද බලන්න? බිඳුවයි 2යි 7යි 1යි 8යි 9 3 12යි 20යි 27යි 35යි 40යි 4 2 6යි 7යි 8යි 10යි 11යි 11080යි. 11080 මේ පැත්තට දාගත්තාම බලමු වෙනස කීයක් වෙනවද කියලා. ශේෂය 15ට ගෙනාවා. කීයද බලන්න? බිඳුවයි 5 3 8යි 1 2යි 7යි 9යි 1 10යි එකක් ඉතුරුයි 2යි 3යි 4යි 7යි 4යි 11යි 4100. ඉතින් ආයෙත් බලන්න බිඳුවයි 5 3 8යි 1 2යි 7යි 9යි 10යි එකක් ඉතුරුයි 2යි 3යි 4යි 7යි 4යි 11යි 4130යි. ඔබට නම් ගණක යන්ත්‍රයෙන් මේ එකතුවේ මේ ඉලක්කම් ටික අඩු කළාම හරිය නේද? ශේෂය ඉහළට ගෙනාවා. මෙතන මුදල් ගෙවීමේ ඉවර ශේෂය 4130යි. ඊට පස්සේ බලන්න බැංකු ප්‍රකාශනයේ අපිට පුළුවන් දැන් ශේෂ අවසන් ශේෂය ගන්න මේ විදිහට. බැර කිරීම එකතු කරලා හර කිරීම අඩු කරන්න. 8020යි 300ක් බැර වුණාම 8320යි 1800ක් ආයි බැර වෙනවා. එතකොට 0යි 2යි 8යි 3යි 11යි එකක් ඉතුරු 9යි 1යි 10යි 10120යි ආයි 1050ක් බැර වෙනවා. උතරේ 0යි 5යි 2යි 7යි 1යි 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 11170යි හරි නේද? ආයි 1050ක් හර වෙනවා. 1050ක් අඩු වෙන්න එපා. 0යි 5න් 7න් 5ක් ගියාම 2යි ගෙමින්දුවක් ගියාම 1යි 10120යි හරිනේ. 710ක් ආයි බැර වෙනවා. 0යි 2යි 1යි 3යි 7යි 8යි 10830යි හරිනේ. 5100ක් හර වෙනවා. 0යි 3යි 8න් එකක් ගියාම 7යි 10න් 5ක් ගියාම 5යි 5730යි. 1100ක් ආයි හර වෙනවා. අඩු කරන්න තියෙන 0යි 3යි 7න් එකක් ගියාම 6යි 4න් එකක් ගියාම 5න් එකක් ගියාම 4යි 4630යි. 100ක් අඩු වෙනවා 4530යි. 1500ක් හර වෙනවා. 0යි 3යි 5න් 5 ගියාම 0යි 4න් එකක් ගියාම 3යි 3030යි. ආයි 1500ක් බැර වෙනවා. එතන 4530යි. මට වැදගත් වෙන්නේ මේ අවසාන ශේෂය ගන්න. එහෙනම් බැංකු ප්‍රකාශනයේ අනුව අවසාන ශේෂය කිරීමේ තියෙන කීයද? බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය කීයද? මෙතන 4530යි. ඊට පස්සේ අපි යමු බැංකු සැසඳුම් පත්‍රයට.
මුලින්ම දාගන්න සංචෝත මුදල් පොත අනුව ශේෂය කීයද බලන්න. අර මුදල් ගෙවීම අවසාන ශේෂය කීයද? 4130යි නේ. 4130 දාගන්න. මුදල් ගෙවීම අවසාන ශේෂය නිවැරදි ශේෂය. එකට එකතු වෙනවා 3200ක්. ඉදිරිපත් නොවු චෙක් පත් වෙනවා 3200ක්. ඒ 3200 මේකට එකතු කරන්නට ඕනේ. එකතු කළාම උත්තරේ 3යි 2යි 3යි 7330යි අඩු වෙන්න ඕනේ මේ ගාන 2800. දැන් බලන්න උත්තරේ කීයද කියලා 0යි 3යි 13ට ගියම් 5යි 6න් 2ක් ගියම් 4යි 4530යි. මේක තමයි බැංකු ප්‍රකාශන අනුව ශේෂය. අපට අපේ උත්තරේ හරිද කියලා බලන්න පුළුවන්. අපිට බැංකු ප්‍රකාශන අපි හැදුවානේ. ඒක බලන්න අවසාන ශේෂය කීයද කියලා හරිනේ. 4530යි. එතන උත්තරේ 4530. අපිට ආව උත්තරේ කීයද 4530යි. ත්‍රය අනුව අපගේ බැංකු සසුදුම් වල අන්තිම අභ්‍යාසය දැන් මේ කළේ. ඒතර මේ අභ්‍යාසයත් එක්ක අපි බැංකු සසුදුම් ප්‍රකාශන පිළිල කිරීම කියන පාඩම සම්පූර්ණයෙන්ම අපි අවසන් කළා. අපි පාඩම් කිහිපයකින් මේ පාඩම අවසන් කළේ. ඒතකොට අපි බැංකු සසුදුම් පාඩමට අදාළ කරුණු අධ්‍යයනය කරනවා නම් මේ පාඩම් පෙළ මුලින් ඉඳන් අධ්‍යයනය කරන්න. සියලුම සිද්ධාන්ත කරුණු ඇතුළත් වෙලා තියෙනවා. සියලුම ගැටලු විසඳන ආකාරයට අපි අභ්‍යාස නිර්මාණය කරලා අභ්‍යාස සාකච්ඡා කරලා තිබෙනවා. ඒතකොට මේ කොටස් ටික මුලින් ඉඳන් ඔබ අධ්‍යයනය කරගෙන ආවොත් ඔබට මේ පාඩම් ඒකකයේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක අවබෝධයක් ලබා ගන්න පුළුවන් බව මට විශ්වාසයි. අපි ඊළඟ පාඩම් ඒකකය යාමට පෙර අපි ඊළඟ පාඩම් වීඩියෝ තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හතරවෙනි ඒකකයට අදාළ 4 1 2 3 4 කියන අණු කොටස් පාඩම් වලට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය. ඔබ දන්නවා අපි හැම පාඩම් ඒකකයක් සඳහාම පාඩම් ඒකකයේ අවසන් වුණාම අපි ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් කරනවා. දැන්ට අපි පළවෙනි සහ දෙවෙනි තුන්වෙනි පාඩම් සඳහා ප්‍රශ්න පත්‍ර දෙකක් බහුවන ප්‍රශ්න කතා කරලා තියෙනවා. ප්‍රශ්න 100ක් දැනට 50 අපි ඊළඟ පාඩම් ඒකකයේ වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි ඒකකයට අදාළ අණු කොටස් කියන මූලික සටහන් පොත් මුදල් ලැබීම් ගෙවීම් ජර්නල් සුළු මුදල් ජර්නලය සහ බැංකු සසුදුම් විස්තර. මේ පාඩම් ඒකක වලින් සෑදුණු ආදර්ශ ප්‍රශ්න පත්‍රය කෙටි ප්‍රශ්න බහුවන ප්‍රශ්න 30ක් සහ කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න 20ක් වශයෙන් ප්‍රශ්න 50ක ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් අපි ඊළඟට සාකච්ඡා කරනවා ඊළඟ පාඩම් එකකේ තුලින්.